right එහෙනම් අපි පටන් ගමු සාර්වාර්ථික සමතුලිතය කියන එක. සාර්වාර්ථික සමතුලිතය සහ ISL. සාර්වාර්ථික සමතුලිතය ISLM විග්‍රහය. හරි. මේක වෙලාවට පන්ති දාය නැතුවට ගොඩක් වැදගත්. මෙතෙක් කල් තිබ්බ හැම එක්සෑම් පේපර් එකම ලකුණු 20ක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් හැටියට තමයි ISLM තිබ්බේ. බොහෝ විට එක්ක ප්‍රශ්න කොටස් 4ම ලියන්න එහෙම නැත්නම් බොහෝ අවස්ථාවල ගානකුත් එක්ක ගාන එක්ක කොටස් දෙකක් හදන්න කොටස් දෙකක් ලියන්න එහෙම නැත්නම් කොටස් 4ම හදන්නත් තිබිලා තියෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම ලකුණු 20ක් ගන්න පුළුවන් මාතෘකාවක්. හැම අවුරුද්දම ලකුණු 20ක් ගන්න පුළුවන් වෙච්ච මාතෘකාවක් විභාගෙට නම්. හැබැයි මෙතෙන්දි මම විභාගයේ විතරක් ඉලක්ක කරලා නෙමෙයි කරන්නේ. ඔයාලගේ දැනුමත් එක්ක ටිකක් කරන්නම්. මේ විභාගෙට විතරක් කරනවා නම් එක දවසින් මේක ඉවර කරයි. ඒක ඩිවිෂන් එකක් තිබ්බොත් ඒකෙදි කරයි අපි මාතෘකාව ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම සඳහාම කරන හින්දා අද ඉඳන් දවස් 3ක් විතර දිගටම සහභාගී වෙන්න. මොකද ගානකුත් හදන්න තියෙනවා. අපි දවස් 3ක් හෝ 4ක් ඇතුළත අනිවාර්යයෙන් මාතෘකාව ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ මම හිතන්නේ රිවිෂන් නේ නේද? ඒක නිසා right අපි බලමු සාර්වාර්ථික සමතුලිතය සහ ISLM විග්‍රහය කියන්නේ මොකක්ද කියලා. අපි ඉස්සල්ලාම මම පොඩි කතන්දරයකුත් කියනවා, ඉතිහාස කතාවක් කියලා. හැබැයි හොඳට අහගන්න ඕනේ. මොකද ටිකක් අර කියන්නේ යනකොට පොලි අනුපාතිකයයි ආයෝජනයි සමස්ත ඉල්ලුමයි සමස්ත සැපයුමයි කියලා හැම කියනකොට අවබෝධයෙන් අහගෙන හිටියේ නැත්තම් මොනවා කිව්වද කියලා හිතේ යන්ති. ඒකින්ද ටිකක් අවබෝධයෙන්ම අහගෙන ඉන්න කියන කතා ටික ඔක්කොම. හරිනේ. එහෙමනම් අපි බලමු මොකද්ද සාර්ව ආර්ථික සමතුලිතය කියලා කියන්නේ. දැන් අපි ගමුකෝ රටක් හැටියට ගත්තොත් හිතමු අපි ලංකාව කියලා. ලංකාව ගත්තොත් ලංකාවේ තියෙනවා වෙළඳ පොළවල් මොනවද තියෙන්නේ? ඕනෑම රටක ගත්තාම ප්‍රධාන වශයෙන් තියෙනවා භාණ්ඩ වෙළඳපොළ. භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියලා එකක් තියෙනවනේ. භාණ්ඩ හා සේවා වෙළඳපොළ කියලා වෙළඳපොළක් තියෙනවා. ඒක ඔයාලා සූක්ෂම ආර්ථික විද්‍යාව ඉගෙනගෙනක් තියෙනවා. භාණ්ඩ හා සේවා වෙළඳපොළ සමතුලිත වෙන්නේ කොහොමද? ඉල්ලුම සැපයුම අනුව සමතුලිත වෙන්නේ කොහොමද කියන ටික ඉගෙනගෙන තියෙනවා. සූක්ෂම ආර්ථික විද්‍යාවයි. තව වෙළඳපොළක් තියෙනවා. ඕනෑම ආර්ථිකයක් ගත්තොත් ආර්ථික ක්‍රමයක් ගත්තොත් මොකක් කියලා හිතන්නේ? මුදල් වෙළඳපොළ. මුදල් වෙළඳපොළ කියලා එකකුත් තියෙනවා. එහෙමනම් අපි ඉගෙන ගත්ත ඊයේ සතියේ සරල ආවෘත ආර්ථිකයක් සහ විවෘත ආර්ථිකයක් කොටස් හතරක්. මේ දේශීයව ගත්තාම සරල ආවෘත ආර්ථිකයක් ගත්තොත් ප්‍රධාන වශයෙන් මේ ආර්ථිකයේ තියෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ කියන වෙළඳපොළ වර්ග දෙක. භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය. භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය කොහොමද ඇති වෙන්නේ? භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම සැපයුම මත සමතුලිතය තීරණය වෙනවා භාණ්ඩ වෙළඳපොළ. ඒක දැන් ඔයාලා දන්න. ඒත් එක්කම මුදල් වෙළඳපොළ සමතුලිතය ආර්ථිකී පවත්නා මුදල් වෙළඳපොළ සමතුලිතයක් මුදලට ඇති ඉල්ලුම සැපයුම මත තීරණය වෙනවා. ඒක අපි අද කතා කරනවා. මුදලට ඇති ඉල්ලුම කොහොමද? මුදලට ඇති සැපයුම කියන්නේ මොකක්ද? ඒවා ටික අද කතා කරමු. එහෙනම් දේශීයව ගත්තොත් ඕනෑම අර්ථ ක්‍රමයක පවත්නා වූ වෙළඳපොළ ප්‍රධාන වෙළඳපොළ වර්ග දෙක වන භාණ්ඩ වෙළඳපොළ සමතුලිතයයි මුදල් වෙළඳපොළ සමතුලිතයයි එකට ගත්තාම අපි කියනවා අභ්‍යන්තර සමතුලිතය.
මේක ඇවිල්ලා අභ්‍යන්තර සමතුලිතය. පැහැදිලිද? එහෙනම් කිසියම් අර්ථ ක්‍රමයක සරල ආවෘත ආර්ථිකයක ගත්තහම භාණ්ඩ වෙළඳපොළ සමතුලිතයයි මුදල් වෙළඳපොළ සමතුලිතයයි දෙකම එකතු වුණාන් පස්සේ දෙකේම සමතුලිතය ගත්තන් පස්සේ අපි කියනවා අභ්‍යන්තර සමතුලිතයක් කියලා. මේ දෙකම සමතුලිත වෙච්චා. ඇයි මේ ආර්ථිකය වෙනත් රටවල් වලට විවෘත වෙලා නැහැ. දැන් අපි විවෘත ආර්ථිකයට ගියන් පස්සේ මේකට තව එකතු වෙනවා මොනවද? විදේශ වෙළඳපොළ. දැන් දේශීයව තිබ්බා භාණ්ඩ වෙළඳපොළ, මුදල් වෙළඳපොළ, විදේශ වෙළඳපොළේ සමතුලිතය කියලා කියන්නේ මොකද්ද? ගෙවුම් ශේෂ අපරපු අයට මම කියන්නේ විදේශීය ගනුදෙනු. එහෙම නැත්නම් විදේශවලට කරන ගෙවීම් සහ විදේශවලින් ලැබෙන ලැබීම් අතර වෙනස කියලා දල වශයෙන් මතක තියාගන්න. ගෙවුම් ශේෂය දන්නවා ආර්ථික විද්‍යාව කරපු අය නොකරපු අයට මේ ගෙවුම් ශේෂයේ වර්තන ගිණුමේ ශේෂය ඍණ නම් ඒහා සමාන ප්‍රාග්ධන ගිණුමේ ධන ශේෂයකුත් එහෙම නැත්නම් වර්තන ගිණුමේ ශේෂය ධන නම් ඒහා සමාන ප්‍රාග්ධන ගිණුමේ ඍණ ශේෂයකුත් එකතු වෙලා අපිට මේ ගෙවුම් ශේෂ සමතුලිතතාවයටපත් වෙනවා. ඒකට විදේශීය වෙළඳපොළක් සමතුලිත වෙච්චහම මේ වෙළඳපොළ දෙක සමතුලිත නම් අභ්‍යන්තර සමතුලිතය කියනවා. ඒ දෙකත් එක්ක මේකත් සමතුලිත වෙච්චහම බාහිර විදේශ වෙළඳපොළ සමතුලිතය අප කියන බාහිර සමතුලිතය කියලා. බාහිර සමතුලිතය. එහෙනම් බාහිර සමතුලිතයයි අභ්‍යන්තර සමතුලිතයයි දෙකම එකතු වෙච්චාම අපි කියනවා සාර්වාර්ථික සමතුලිතය. හරිද? එහෙනම් සාර්වාර්ථික සමතුලිතය කියන්නේ මොකද්ද? දේශීය වශයෙන් ගත්තහම භාණ්ඩ වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ කියන දෙකේ සමතුලිතය ගත්තහම ඒක අපි කියනවා අභ්‍යන්තර සමතුලිතය කියලා. ඊට අමතරව ඒ ආර්ථ ක්‍රමය එහෙම නැත්නම් ඒ රට විදේශ රටවල් එක්ක කරන ගනුදෙනු වල සමතුලිතය ගෙවුම් ශේෂ සමතුලිතයට අපි කියනවා බාහිර සමතුලිතය කියලා. එහෙනම් බාහිර සමතුලිතයයි අභ්‍යන්තර සමතුලිතයයි දෙකම එකතු වෙච්චාම අපි කියනවා සාර්වාර්ථික සමතුලිතය කියලා. තවත් විදිහකින් කියනවා නම් භාණ්ඩ වෙළඳපොළ, මුදල් වෙළඳපොළ සහ විදේශ වෙළඳපොළ කියන වෙළඳපොළ වල තුනේම සමතුලිතය එකට ආපුවාම අපි කියනවා සාර්වාර්ථික සමතුලිතය කියලා. ඒක පැහැදිලිද? ඔව් කියන්න බෑ. එතන නිකන් පැහැදිලිද? මේක මොකුත් කියන්න නැතුව යන්න බෑ. එක්කෙනයිද කියන්නේ? එයා දැන් කියපු ගන්න නෙමෙයි නේද? ඔතන නිකන් පැහැදිලිද පුතේ? right. හරි මුලදී පැහැදිලිද අහන්නේ පස්සේ නැත්තම් වෙනවනේ. ඕකේ පැහැදිලි වෙන්න දෙයක් නෑ. පොඩි දෙයක් අපි කරේ. right. දැන් අපි එතනින් එහාට යන් මේකේ අපි මේ බලන්න ඕක තමයි සාර්වාර්ථික සමතුලිතය කියන්නේ. දැන් ඕක ගැන තමයි අපි මේ විග්‍රහයන් ඔක්කොගෙම ඉගෙන ගන්න ගන්නේ. ඒක ඉගෙනගෙන ලකුණු ඉස්සම ගන්න පුළුවන් වෙන්න දැනුම ලබා ගන්න. පස්සේ මම දන්නේ නැහැ මොන වගේද කියලා. ගානක් හදන්න හරි ලේසි ගානක් තියෙනවා. ඔය හදලත් ඇති සමහර අය. right. දැන් ඉතින් පොඩි කතාවක් කියන ඉතිහාසෙ මේකේ සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයෝ සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින් තමයි මේ කේන්ස්ගේ විග්‍රහයට එන්නේ ඉස්සෙල්ලා කේන්ස් ඉස්සෙල්ලා හිටපු අය ගැන පොඩි විග්‍රහයක් කරන්න යන්නේ මොකක්ද කියලා තියෙන්නේ. කවුරු හරි මොනවද කිව්වද? නෑනේ ඉස්සෙල්ලාට උත්තරේ දැන් ඉන්නේ හා. සම්භාව්‍ය ආර්ථික විග්‍රහය යටතේ සාර්වාර්ථික සමතුලිතය. සාර්වාර්ථික සමතුලිතය ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මේ සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින් සම්භාව්‍ය ආර්ථික විද්‍යා අර්ථ දැක්වීමට අනුව මේ කට්ටිය උපකල්පන කීපයක් මත තමයි සාර්වාර්ථික සමතුලිතය ගැන කතා කරන්නේ. පළවෙනි එක තමයි මේක සරල ආවෘත ආර්ථිකයක්. සරල ආවෘත ආර්ථිකයක් හැටියට උපකල්පනය කරනවා.
ආර්ථිකයේ සුද්ධ තරඟකාරී තත්ත්වයක් පවතිනවා. ආර්ථිකයේ සියලු ආයතන අතර සුද්ධ තරඟකාරී තත්ත්වයක්. සුද්ධ තරඟකාරී තත්ත්වයක් පවතිනවා කියන්නේ. ඊට පස්සේ ආර්ථිකයේ පවතින සියලු ආයතන ලාභ උපරිම කර ගැනීම. ලාභ උපරිම කර ගැනීමේ පරමාර්ථයෙන් කටයුතු කරනවා. තවත් උපකල්පනයක් හැටියට මේ සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන් සාර්වත්‍රික සමතුලිත විග්‍රහයේදී යොදා ගන්නවා. නිෂ්පාදන සාධකයක් වශයෙන් ශ්‍රමය පමණක් භාවිත කරන බව. එහෙනම් සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින්ට අනුව අර ඉස්සෙල්ලා අපි කියපු සාර්වාර්ථික සමතුලිතය විග්‍රහ කිරීමේදී එයාලා උපකල්පනය කරනවා මේ සාර්වාර්ථික සමතුලිතය ගැන අපි විග්‍රහ කරන්නේ මේක සරලම ආවෘත ආර්ථිකයක්. ඒ කියන්නේ රාජ්‍ය කටයුතු නෑ, විදේශ කටයුතු නෑ. ආර්ථිකයේ සියලු ආයතන සුද්ධ තරඟකාරී තත්ත්වයක පතු වෙනවා. ඒ කියන එක පැහැදිලිව දන්නවලා දැන් මොනවද කියන්නේ? පූර්ණ තරංගයේ සහ සුද්ධ තරඟකාරීත්වය ගැන මතකයි නේද? එතකොට එහෙනම් සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයින් දැන් කතාව වුණ ටිකක් බ්‍රේක් වුණා කමක් නැහැ. මේ උපකල්පත මත ඉඳලා ගොඩනගපු සම්භාව්‍යවාදීන්ගේ ආර්ථික විද්‍යාවේ සාර්වාර්ථික සමතුලිතය ප්‍රධාන කොටස් දෙකක් යටතේ තමයි ගොඩනැගිලා තියෙන්නේ. එකක් තමයි මූල්‍ය න්‍යාය, අනිත් එක තමයි වටිනාකම් න්‍යාය. ඒක එකපාරම මතක තියාගන්න ඕනේ. මේ විභාගෙට එච්චර වැදගත් නැති වුණත් ඔයාලට අවශ්‍ය වෙනවා දැනුමේදී ලියාගෙන යනකොට කරුණු දන්නවා නම් අර විභාගෙට යනකොට රූප අඹාන යන්න එපා. මැටි අනාන යන්න කියලා මම කියන්නේ. ඒ කියන්නේ දැනුම අරන් යන්න මේ ප්‍රශ්නෙට මේකයි උත්තරේ කියලා අඹාන යන්න ලෑස්ති වෙන්න එපා. එතකොට මේ ප්‍රශ්නය තමයි ලියන්න බෑ. ඒකින්ද කාරණා එකතු කරගෙන යන්න මැටි යනවා වගේ එතෙන්ද ගිහිල්ලා දෙන විදිහට රූපේ අඹන්නයි පුරුදු වෙන්න ඕනි. right. ඒ නිසායි එතකොට මේ සම්භාව්‍යවාදීන්ගේ මූල්‍ය න්‍යාය මගින් පැහැදිලි කරන්නේ මුදල් ආර්ථිකයට බලපාන්නේ කොහොමද කියන්නේ. මුදල් ආර්ථිකයට බලපාන්නේ කොහොමද කියන්නේ. වටිනාකම් න්‍යාය මගින් භාණ්ඩ හා සේවාවල වටිනාකම තීරණය වෙන්නේ කොහොමද කියන්නේ. භාණ්ඩ හා සේවාවල වටිනාකම තීරණය වෙන්නේ කොහොමද කියන එක තමයි මේ සම්භාව්‍යවාදීන්ගේ අනුව වටිනාකම් න්‍යායෙන් පැහැදිලි කරන්නේ. මුදල් ආර්ථිකයට බලපාන්නේ කොහොමද කියන එක මූල්‍ය න්‍යායෙන් පැහැදිලි කරනවා. මුදල් භාවිතා කරන ආර්ථික කටයුතු කරන මේ ආර්ථිකය මුදල් භාවිතා කරලා ආර්ථික කටයුතු කරන මේ ආර්ථිකය මකන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ආය බෙදෙනවා. මුදල් භාවිතා කරන ආර්ථිකයේ කටයුතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට සම්භාව්‍යවාදීන් ආය බෙදනවා. එකක් තමයි මූර්තාංශය රියල් සෙක්ටර් එක, අනිත් එක තමයි මූල්‍යාංශය. මේක මේ දල අදහසක් තිබ්බම ඇතිපුති අර මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙන්නයි අපි ගන්නෙ. එතකොට සම්භාව්‍යවාදීන් කියන්නේ මූර්තාංශය සහ මූල්‍යාංශය කියලා දෙකක් තියෙනවා කියන එක. මූර්තාංශය මගින් නිෂ්පාදනය එහෙම නැත්නම් ජාතික නිෂ්පාදිත ජාතික ආදායම සහ සේවා නියුක්තිය තීරණය වන හැටි තමයි කතා කරන්නේ. මොකෙන්ද මූර්තාංශයෙන් කතා කරන්නේ? ආදායම එහෙම නැත්නම් ජාතික ආදායම සහ සේවා නියුක්තිය තීරණය වෙන්නේ කොහොමද කියන එක. සියලුම කටයුතු භාණ්ඩ මිල මත තීරණය වෙනවා කියන එක තමයි මූර්තාංශයේදී කියන්නේ. මූල්‍යාංශයේදී කතා කරන්නේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම පිළිබඳ. මේකෙදි කතා කරන්නේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම ගැන. සාමාන්‍ය මිල මට්ටම ගැන මේකෙදි කතා කරන්නේ ආදායම, ජාතික ආදායම, ජාතික නිෂ්පාදිතය සහ සේවා නියුක්තිය ගැන මේ දෙකේදී වෙන වෙනම කතා කරනවා. ඊට පස්සේ සම්භාව්‍ය මේ ආර්ථික
විග්‍රහය තුල තවදුරටත් ඉදිරියට ගිහිල්ලා කතා කරනවා මේ කියපු මූල්‍යාංශය නැත්නම් මූර්තාංශය වෙන්නේ ඒක සහ මූල්‍යාංශය එකිනෙකට ස්වාධීනයි. ඒ කියලා කියන්නේ මූර්තාංශයේ සිදුවන කිසියම් ක්‍රියාවක් මූල්‍යාංශයට බලපාන්නේ නැහැ. ඒත් එක්ක මූල්‍යාංශයේ සිදුවෙන අපි සිදුවීම් පස්සේ කතා කරමු. මූල්‍යාංශයේ සිදුවෙන කිසිදු ක්‍රියාකාරකමක් මූර්තාංශයට බලපාන්නේ නැහැ. මේ දෙක වෙන වෙනම තමයි කටයුතු කරන්නේ. එතකොට මේ මූල්‍යාංශයේ බලපෑම කළ හැක්කේ මිල මට්ටමට විතරයි. ඔයාලට මතකද දන්නේ MV සමානයි PT කියන එක. මිල මට්ටමට බලපෑම් කර හැක්කේ මුදල් සැපයුම සහ සංසරණ ප්‍රවේගයට පමණයි. ෆිෂර්ගේ සමීකරණයට අනුව. ඒවා වැඩි හිතන්න එපා. ඒවා ඒක නෙමෙයි අපිට උවමන මම මේ අර පසුබිම නිකන් යන්තම් කියන්නේ. හරිද? එහෙනම් මූල්‍යාංශයට පුළුවන්නේ මිල මට්ටම කෙරෙහි බලපෑම් කරන්න. තවදුරටත් ඉස්සරහට යද්දී වෝර්ලස් කියන සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයා කියනවා වෙළඳපොලේ එකක්ම කරන්න දැන් වෙනම පැත්තකට යන්නේ අපි. ඔයාලට නිකන් හිතෙන්නේ නැද්ද? හිතනවද බලන්න. ඕර්ලස් කියනවා භාණ්ඩ වෙළඳපොළ. දැන් අහගන්න ටිකක්. භාණ්ඩ වෙළඳපොළ එකක් ලියන්න. අන්තිම ලියවෙන්නේ නික. සමතුලිත වන විට භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙන විට අනිවාර්යයෙන්ම මුදල් වෙළඳපොළ සමතුලිත වෙනවා. ඔන්න දැන් අභ්‍යන්තර සමතුලිතය ගැන සම්භාව්‍යවාදීන් කියන්නේ මොකද්ද? භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනකොට භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙන්නේ කොහොමද? භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම සැපයුමට සමාන වෙන අවස්ථාවේදී ඒ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනකොට අනිවාර්යයෙන්ම මුදල් වෙළඳපොළ සමතුලිත වෙනවා. ඒ ඇයි? කොහොමද එහෙම වෙන්නේ? ඒක ප්‍රශ්න. අපි බලමුකෝ භාණ්ඩ අහගන්න හොඳට භාණ්ඩ ඉල්ලුම දැන් අපි මෙහෙම හිතමු මේ ඉන්නේ ඔයා. දැන් මේක මුලදී හොඳට පැහැදිලි කරගෙන යන්න ඕනේ. ඔයා ගිහිල්ලා භාණ්ඩ ඉල්ලනවා. මෙතන අපි හිතමුකෝ ඔන්න ටොපි තියෙනවා කියලා. ඔය තියෙන ටොපි මේ ඉන්නේ මුදලාලි. හරිද? ඔන්න මුදලාලිගෙන් ටොපි ඉල්ලනවා. දැන් මොනවද? භාණ්ඩ ඉල්ලුම. කවුද ඔයා භාණ්ඩ ඉල්ලනවා? දැන් ඔයා භාණ්ඩ ඉල්ලනකොට දෙන්නේ මොනවද? භාණ්ඩ ඉල්ලනකොට දෙන්නේ මොනවද? කියන්න. එහෙනම් පොඩි උත්තරයක් ගන්න ඕනේ. භාණ්ඩ ඉල්ලනකොට මේ ටොපි ටික ගන්නකොට මේ මුදලාලිට දෙන්නේ මොනවද? මොනවද කියන්න බාන්න? භාණ්ඩ ඉල්ලනකොට දෙන්නේ සල්ලි. මුදල් නේද? හරි. එහෙනම් අවබෝධයෙන් ඉන්න ඕනේ. මුදල් දෙනවා. එහෙමනම් මේ සම්භාව්‍යවාදීන් කියන කතාව පොඩි ඇත්තකුත් තියෙනවා බලපුවම බලන්නකෝ. ඔයා භාණ්ඩ ඉල්ලනකොට මුදල් සපයන. එහෙනම් මේ ගත්ත භාණ්ඩ වලට සමාන මුදල් ප්‍රමාණයක් ඔයා සපයන. ඒ නිසා තමයි සම්භාව්‍යවාදීන් කියන්නේ භාණ්ඩ ඉල්ලුම සමානයි මුදල් සැපයුම. ඒක ඇත්තනේ. යා ඇත්ත වාගේ සම්භාව්‍යවාදීන් ටිකක් මොනවා හරි ඇත්ත දේවල් ටිකක් කියනවා වගේ මේ බලන්නකෝ. මේ භාණ්ඩ ඉල්ලනවා. එතකොට ඒක නම් භාණ්ඩ ඉල්ලුම මුදල් සැපයුමට සමානයි. හරිද? ඊට පස්සේ භාණ්ඩ සැපයුම අනිත් එක්කෙනාගේ පැත්තෙන් බලමු. භාණ්ඩ සැපයුම. දැන් භාණ්ඩ සපයන්නේ කවුද? මෙයා භාණ්ඩ මෙහාට සපයනවා. මෙයාට සපයනවා නේ. භාණ්ඩ සපයනවා. භාණ්ඩ සපයන්නේ නිකන්ද? ආධාර දෙනවද? නැහැ.
මෙයා භාණ්ඩ සපයනකොට ඉල්ලන්නේ මොනවද ඒ වෙනුවට? මුදල් ඉල්ලනවා මෙයා. එහෙනම් භාණ්ඩ සපයන ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් මුදල් වශයෙන් මෙයා ඉල්ලුම් කරනවා. ඒ නිසා භාණ්ඩ සැපයුම සමානයිලු මුදල් ඉල්ලුම. පැහැදිලිද? එහෙනම් භාණ්ඩ ඉල්ලුම කියන්නේ මුදල් සැපයුමට සමානයි. මේ යම් යම් උපකල්පන මත මේ තා කුඩා සංකල්පයක්. භාණ්ඩ සැපයුම සමානයි මුදල් ඉල්ලුම. එහෙනම් භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙන්නේ කොහොමද? භාණ්ඩ ඉල්ලුමට මේ භාණ්ඩ සැපයුම සමාන වෙච්ච වෙලාවේදී භාණ්ඩ වෙළඳපොළ සමතුලිතයි. දැන් එහෙනම් භාණ්ඩ ඉල්ලුම මුදල් සැපයුමට සමානයි, භාණ්ඩ සැපයුම මුදල් ඉල්ලුමට සමානයි. මේ දෙන්න සමාන වෙනකොට භාණ්ඩ වෙළඳපොළ සමතුලිතයි. මේ දෙන්න සමාන වෙනකොට භාණ්ඩ වෙළඳපොළ සමතුලිතයි. එහෙනම් මෙයා මෙයාට සමානයි, මෙයා මෙයාට සමානයි. එහෙනම් මේ දෙන්න සමාන වෙනකොට භාණ්ඩ වෙළඳපොළ සමතුලිත නම් අනිවාර්යයෙන්ම මේ දෙන්න සමාන වෙනකොට මුදල් වෙළඳපොළ සමතුලිතයි. කියලා තමයි සම්භාව්‍යවාදීන් කියන්නේ. ඒකයි කියන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනකොට අනිවාර්යයෙන්ම මුදල් වෙළඳපොළ සමතුලිත වෙනවා. ඒ අවස්ථාවේදී තමයි අභ්‍යන්තර සමතුලිත සාර්ව ආර්ථික සමතුලිතයක් ඇති වෙන්නේ කියලා සම්භාව්‍යවාදීන් කියනවා. එතෙන් එනකම් පැහැදිලිද? ඊට පස්සේ සම්භාව්‍ය න්‍යායට අනුව භාණ්ඩ වෙළඳපොළ සමතුලිතයේදී පොලි අනුපාතිකයේ ක්‍රියාකලාපය තුලින්. දැන් මේක තව ඉස්සරහට ගිහිල්ලා සම්භාව්‍යවාදීන් කියනවා මේ භාණ්ඩ වෙළඳපොළ මේ භාණ්ඩ ඉල්ලුමට භාණ්ඩ සැපයුම සමාන වීම තුලින් භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය ඇති වෙන්නේ පොලි අනුපාතිකයේ ක්‍රියාකාරීත්වය තුලින්. හරිද? දැන් භාණ්ඩ අපි චුට්ට ඇතුළට යනවා මේ. දැන් මේක සමතුලිත වෙනවා කියන්නේ පොලි අනුපාතිකයේ ක්‍රියාකාරීත්වය තුලින්. එහෙනම් පොලි අනුපාතිකයේ ක්‍රියාකාරීත්වය කොහොමද? සම්භාව්‍යවාදීන් කියන්නේ පොලි අනුපාතිකය S සහ I කියන දෙකේ පොලි අනුපාතිකයේම ශ්‍රිතයන් කියලා. ඒ කියන්නේ ඉතිරි කිරීම පොලි අනුපාතිකයේ ශ්‍රිතයක්. ආයෝජන පොලි අනුපාතිකයේ ශ්‍රිතයක් කියලා කියනවා මේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය ගැන කතා කරනකොට. දැන් ඔන්න චුට්ට තේරෙනවා ඇති දැන් පොඩි අපුරු දානවා මම. එහෙනම් සම්භාව්‍යවාදීන්ට අනුව ඉතුරුම් පොලි අනුපාතිකයේ ශ්‍රිතයක්, ආයෝජන පොලි අනුපාතිකයේ ශ්‍රිතයක්. මට කියන්න ඉතුරුම් පොලි අනුපාතිකයේ ධන ශ්‍රිතයක්ද ඍණ ශ්‍රිතයක්ද? ඒ කියන්නේ පොලි අනුපාතිකයේ වැඩි වෙනකොට ඉතුරුම් වැඩි වෙනවද? පොලි අනුපාතිකයේ අඩු වෙනකොට ඉතුරුම් අඩු වෙනවද? එහෙම නැත්නම් පොලි අනුපාතිකයේ වැඩි වෙනකොට ඉතුරුම් අඩු වෙනවද? පොලි අනුපාතිකයේ අඩු වෙනකොට ඉතුරුම් වැඩි වෙනවද? එහෙමනම් ඍණ. පොලි අනුපාතිකයේ සහ ඉතුරුම් අතර තියෙන ධනද ඍණද සම්බන්ධතාවය. කියන්න ඔබ ධන සම්බන්ධයක්ද ඍණ සම්බන්ධයක්ද? ටක් ගාලා උත්තර දෙනවා නම් හරි. පොසිටිව්, නෙගටිව්, ඍණ. හරි. කියන්නේ හොඳට අවබෝධ කරගන්න ඕනේ පුතේ ඈ. සමහර අය විරුද්ධ උත්තරයක් දෙනවා අපි බලමුකෝ. කමක් නැහැ. දැන් ඔන්න තියෙනවා ඒක පේනවද? මේ පැත්ත S සහ I තියෙන්නේ. මේ පැත්ත පොලි අනුපාතිකය තියෙනවා. බලමුකෝ. දැන් අපි ඉතුරුම් බලන්න. දැන් මෙතන පොලි අනුපාතිකයේ බිඳුවේ ඉතුරුම් බිඳුවයි. දැන් පොලි අනුපාතිකයේ වැඩි වෙන්න ඔයාලා බැංකු කරුවනේ. පොලි අනුපාතිකයේ වැඩි කරොත් ඔයාගේ බැංකුවට එන ඉතිරි කිරීම වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. එහෙනම් පොලි අනුපාතිකයේ මෙහෙම වැඩි වෙන්න ඉතිරි කිරීම වැඩි වෙන්නේ. එහෙනම් ධන සම්බන්ධයක් තියෙන්නේ නේද? පොලි අනුපාතිකය මේ පැත්තට වැඩි වෙන්න ඉතිරි කිරීම මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් පොලි අනුපාතිකයක් ඉතිරි කිරීමුත් අතර තියෙන්නේ ධන සම්බන්ධයක්. අද මොනවද එක જાති කියන්නේ අද ටික අවුල් වැඩි නෑ නේ. වැඩි වෙනවා. රයිට්. උත්තර දෙන්නේ නේ මොනවද කියන්නේ. හරි. දැන් එහෙමනම් සම්භාව්‍යවාදීන්ට අනුව ඔයාලා හිතන්නේ
ආයෝජන සහ පොලි අනුපාතිකය අතර තියෙන ඍණ සම්බන්ධයද ධන සම්බන්ධය? ඒ ඔයාලා බැංකුවරුන්ට හිතලා කියන්න. ලොකු දේවල් නෙමෙයි අහන්නේ මේ පොඩි දේවල්. ලොකු දේවල් අපි කතා කරනවා තව පොඩ්ඩකින්. දැනට මේ චූටි දේවල් අහන්නේ. රින. දැන් හරි දැන් තේරෙනවා. අර ඉස්සෙල්ලා නොතේරි වගේ ඔකේ කිව්වෙ කියලා බෑ. රින නේද? ඔව්. ඇයි? පොලි අනුපාතිකයේ අඩු නම් මිනිස්සු ආයෝජනය කරනවා වැඩි. ඔයාලා බැංකුවරු හැටියට දන්නවනේ ඒක. එහෙමනම් පොලි අනුපාතිකය සහ ආයෝජන අතර තියෙන්නේ ඍණ සම්බන්ධය. හරිද? දැන් මේ අනුව මෙන්න මේ ඉතිරි කිරීම සහ ආයෝජන අතර ඇති වෙන සම්බන්ධතාවය සමාන වන පොලි අනුපාතිකයේදී තමයි S සමානයි I වෙන්නේ. මෙතෙන්දි තමයි භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනවා කියලා කියන්නේ. ඇයි ඒ? තව චුට්ටක් අපි කතා කරමු. භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනවා කියලා කියන්නේ කොතෙන්දද? ඉතිරි කිරීම වලට ආයෝජන සමාන වන තැන. එහෙම කියන්නේ ඇයි? අපි දන්නවා සමතුලිතය ඇති වෙන්නේ සමස්ත සැපයුම සමස්ත ඉල්ලුමට සමාන වන තැන. ගිය සතියේ ඉගෙන ගත්තා. හරිද? සමස්ත සැපයුම කියලා කියන්නේ ජාතික ආදාය. ඒ කියලා කියන්නේ C ධන S. සමස්ත ඉල්ලුම කියලා කියන්නේ ජාතික වියදම. ඒ කියලා කියන්නේ C ධන I. එහෙනම් සමතුලිතයේදී භාණ්ඩ වෙළඳපොළ සමතුලිතයේදී සාර්වාර්ථික විද්‍යාවේදී සමස්ත ඉල්ලුම සමස්ත සැපයුමට සමාන වෙනවා. එහෙනම් සමස්ත ඉල්ලුම සමස්ත සැපයුමට සමාන වෙනකොට සමස්ත ඉල්ලුම කියලා කියන්නේ C ධන S නම් සමස්ත සැපයුම කියන්නේ C ධන S නම් සමස්ත ඉල්ලුම කියලා කියන්නේ C ධන I නම් එහෙනම් භාණ්ඩ වෙළඳපොළ සමතුලිතයේදී C ධන S සමාන වෙන්න ඕන C ධන I ට. මේක කැපිච්චාම එහෙනම් S සමානයි I. ඒකයි සම්භාව්‍යවාදීන් කියන්නේ ඉතිරි කිරීම ආයෝජන වලට සමාන වන තැනේදී තමයි භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙන්නේ කියලා. එහෙනම් එහෙම පොලි අනුපාතිකයේ මත සමතුලිත වෙන භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙන අවස්ථාවේදී මුදල් වෙළඳපොළ සමතුලිත වෙනවා කියන එක තමයි ඊට කලින් අපි කිව්වේ. හරිද? ඒ ටික පැහැදිලි. ඒකින්ද තමයි සමස්ත සැපයුම සමස්ත ඉල්ලුමට සමාන වෙන තැන භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනවා. හැබැයි භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනකොට භාණ්ඩ වෙළඳපොළේ ඉල්ලුම සැපයුම මතින් ගණනය වෙන මුදල් වෙළඳපොළේ ඉල්ලුම සැපයුම නිසා මුදල් වෙළඳපොළත් සමතුලිත වෙනවා කියලා තමයි සම්භාව්‍යවාදීන් පැහැදිලි කරන්නේ. ඒ නිසා තවදුරටත් කියනවා මේ සමස්ත ඉල්ලුම සමස්ත සැපයුමට සමාන වන මේ ස්ථානයේදී සමතුලිතය ඇති වෙන නිසා මේ වෙලාවේදී වෙළඳපොලේ පූර්ණ සේවා නියුක්තියක් පවතිනවා කියලා. පූර්ණ සේවා නියුක්තිය. ඒ කියන්නේ සියලුම නිෂ්පාදන සාධක පූර්ණ වශයෙන් උපයෝජනය වෙලා තියෙනවා කියලා කියනවා සම්භාව්‍යවාදී. ඒක තවදුරටත් පැහැදිලි කරන්න වැටුප් පිළිබඳව මූර්ත වැටුප් සහ ශ්‍රම ඉල්ලුම සහ ශ්‍රම සැපයුම තුලින් මූර්ත වැටුප් ගොඩනැගෙන ආකාරය දක්වමින් සමතුලිතය දක්වලා තියෙනවා. ඒක මම පැහැදිලි කරා නම් දැන් මොකක්ද කිව්වේ? පොලි අනුපාතිකයේ මත තීරණය වන ඉතුරුම් සහ ආයෝජන සමාන වන තැනේදී භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනවා. ඒ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙන තැනේදී මුදල් වෙළඳපොළත් සමතුලිත වෙනවා. ඒ නිසා අභ්‍යන්තර සමතුලිතය ඒ ආකාරයට සිද්ධ වෙනවා කියන එක තමයි කිව්වේ. මොනවදානේ ඔච්චර කියන්නේ මේ අනේ පාරණේනේ. right. හරි. ශ්‍රම ඉල්ලුම සහ ශ්‍රම සැපයීම මූර්ත වැටුප් මත තීරණය වන ආකාරය තුලින් මේ පූර්ණ සේවා නියුක්ති මට්ටමක් පවතිනවා. කොයි වෙලාවෙදිද? භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනකොට. ඒක අපි බලමුකෝ. නිවාන කියන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ W බෙදීම P මූර්ත වැටුප. මේ කියන්නේ ශ්‍රම ඉල්ලුම සැපයීම කියන එක තමයි තියෙන්නේ. මේක නැත්තම් බලන්න ගන්න මේ තියෙන මූර්ත වැටුප. හරිද?
මේ තියෙන්නේ TL ශ්‍රම ඉල්ලුම. ශ්‍රම ඉල්ලුම මූර්ත වැටුප මත ඍණ සම්බන්ධයක් තමයි පවතින්නේ. හරිද? මූර්ත වැටුප මත ශ්‍රම ඒ කියන්නේ ඉල්ලුම් සැපයුම් වක්‍රයම තමයි. ඉල්ලුම ශ්‍රම ඉල්ලුමක් මූර්ත පැත්තකින් කියන්නකො ශ්‍රමයට තියෙන ඉල්ලුමක් වැටුප මත බලපුවාම ඍණ බෑව. හරිද? ඇයි? අපි නිකන් හිතමුකෝ මෙතන වැටුප 100 වෙනකොට ඉල්ලුම වැඩිනේ. රුපියල් 100 ගන්න වැඩ කරන මිනිස්සු ඉන්නවා නම් සේවකයෝ වැඩිපුර ඉල්ලනවනේ මිනිස්සු. ඒ කතාව මේ කියන්නේ. එහෙම වැඩි වෙනවා. ඊට පස්සේ මූර්ත වැටුප මත ශ්‍රම සඳහා පවතින සැපයුම DS නෙමෙයි SL සැපයුම ලේබර් ධන සම්බන්ධය. ඇයි? මිල අඩු නම් ශ්‍රමය සපයන එක මිනිස්සු අඩු කරනවා. ඕකක ළඟ වැඩ ගිහිල්ලා වැඩක් නැහැ මේ පඩි දෙන්නේ පඩි අඩුයි රුපියල් 200යි කියවන්නේ යනවද මිනිස්සු නේ? සමහර අය එතන තියෙනවා එතන නම් පඩි හොඳයි යන්න බෑ කියලා. ඇයි? එතෙන්ද මූර්ත වැටුප් වැඩි වෙනකොට ශ්‍රම සැපයුම වැඩි වෙනවා. මේ දෙක එකතු වෙන මෙන්න මේ තැනේදී සමතුලිත මූර්ත වැටුප සහ සමතුලිත ශ්‍රම සැපයුම තීරණය වෙනවා. සමතුලිත ශ්‍රම. හැබැයි සම්භාව්‍යවාදීන් කියන්නේ මේක ආර්ථිකයක හැම අවස්ථාවකදීම මේ මූර්ත එහෙම නැත්නම් භාණ්ඩ වෙළඳපොළ සමතුලිතව පවතින නිසා හැම වෙලේම වෙළඳපොලේ පූර්ණ සේවා නියුක්ති මට්ටමක් පවතිනවා කියන්නේ. හරිද? එහෙම නැත්නම් අපි හිතමු මේ සමතුලිත වැටුපට වඩා ඉහළ වැටුපක් ගෙවනවා නම් මොකද වෙන්නේ? අදි ශ්‍රම සැපයුම. මේ අදි ශ්‍රම සැපයුම. ඒවා ඉල්ලුම සැපයුම්නේ කරපුවා අදි ශ්‍රම සැපයුමක් ඇති වෙනවා. එතකොට අදි ශ්‍රම සැපයුමක් ඇති වුණොත් මොකද වෙන්නේ? එතකොට සමතුලිත නැහැ. හැබැයි සම්භාව්‍යවාදීන් කියන්නේ එහෙම පවතින්න බෑ කාලයක්. ඉතා කෙටි කාලයකදී මේ අදි ශ්‍රම සැපයුම ආපහු යථා තත්ත්වයටපත් වෙනවා. ඇයි? අදි ශ්‍රම සැපයුම නිසා තරගකාරීත්වයක් ඇති වෙලා තරගකාරීත්වය තුලින් වැටුප් මට්ටම් මිල මට්ටම් අඩු වෙන්න ප්‍රවණතාවයක් ඇති වෙනවා. එහෙම වෙච්චාම ආපහු මෙයා මෙතෙන්ද හැකි ඉක්මනින් එනවා කියන්නේ. ඒක නිසා සම්භාව්‍යවාදීන් කියනවා මේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙනකොට මුදල් වෙළඳපොළ සමතුලිත වෙනවා. ඒ වගේම භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙන වෙලාවේදී පොලි අනුපාතිකයේ මත පූර්ණ සේවා නියුක්ති මට්ටමක් ආර්ථිකයේ හැම වෙලෙම පවතිනවා කියන එක. පැහැදිලිද? ඒ සම්භාව්‍යවාදීන් කියන දේ. right. ඔතන නිකන් පැහැදිලි නේද? පැහැදිලිද කියලා හිතනවා. හැබැයි හොඳට අහගෙන යන්න ඕනේ මේ ස්ටාර්ට් එක විතරනේ. ලකුණු ඉස්සර ගන්න පුළුවන් ප්‍රශ්නයක්. අනිවාර්යයෙන් කියන්නත් පුළුවන් හදන්නත් පුළුවන්. දවස් 3ක් යනකොට. දැම්ම බය වෙන්න එපා. ඊට පස්සේ 1936 දැන් කේන්ස් ඔන්න එයා තමයි වැඩේ අවුල් කරන්නේ. කේන්ස් කියනවා මේ කියපු මතවාදයට පටහැනි මතවාදයක් 1936. මොකක්ද එයා කියන්නේ? නෑ. ඒක එහෙම වෙන්නේ නෑ කියලා. කොහොමද? භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වෙන අවස්ථාවේදී ආර්ථිකය හැම වෙලේම පූර්ණ සේවා නියුක්ති මට්ටමේ පවතින්නේ නැහැ කියලා කියනවා. පූර්ණ සේවා නියුක්ති මට්ටම කියලා කියන්නේ විශේෂිත අවස්ථාවක්. ඒ නිසා සේවා වියුක්ති මට්ටමක්ද පැවතිය හැකි කියන එක මේ ආර්ථිකයක් තුල. එහිදී ඒක විග්‍රහ කරන්න කේන්ස් කරන්නේ සම්භාව්‍යවාදීන් කිව්වේ ඉතිරි කිරීම පොලි අනුපාතිකයේ ස්ථිතියක් ආයෝජන පොලි අනුපාතිකයේ ස්ථිතියක්. හරිද? හැබැයි කේස් මෙන්න මේ ඉතුරු ආයෝජන ස්ථිත දෙකෙන්
මේ කියපු න්‍යාය බිඳ දාන්න මේ ඉතුරුම් ශ්‍රිතය ප්‍රතික්ෂේප කරනවා. එයා කියනවා ඉතුරුම් පොලි අනුපාතිකයේ ශ්‍රිතයක් නෙමෙයි. කේන්ස් කියන්නේ. ඔයාලට හිතෙන්නේ පුතේ ඉතුරුම් පොලි අනුපාතිකයේ ශ්‍රිතයක් නෙවෙයි නම් කේන්ස් කියනවා ඇත්තේ ඉතුරුම් මොකේ ශ්‍රිතයක් කියලා. ඉතුරුම් මොන වගේ ශ්‍රිතයක් වෙන්න ඇද්ද? කියන්නකෝ බලන්න. එක්කෙනෙක්ව තහගෙන ඉන්නවනම් කියන්න මොකක් හරි. දෙන්නේ කිව්ව මොන හරි නේද? right, very good. මේ එකම කට්ටිය දෙයි උත්තරේ දෙන්නේ ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. එකම දෙතුන් දෙනේ තමයි නේ නම් කියන්නේ නැහැ මම. කට්ටිය තමයි දෙන්නේ. හොඳයි. එහෙනම් කේස් කියනවා ඉතුරුම් පොලි අනුපාතිකයේ ශ්‍රිතයක් නෙවෙයි ඉතුරුම් මම දීපු ටියුට් එකේ තියෙනවා ආදායමේ ශ්‍රිතයක්. දැන් එතකොට මොකද්ද ප්‍රශ්නේ? සම්භාව්‍යවාදීන් කීවේ මේ ආයෝජන සහ ඉතිරි කිරීම කියන දෙකම පොලි අනුපාතිකයේ ශ්‍රිතයන් නිසා ඒ දෙක මත සමතුලිතය තීරණය වෙලා පූර්ණ සේවා නියුක්ති මට්ටමක් ඇති වෙනවා කියන්නේ. එහෙම වෙන්නේ මේ දෙන්නම පොලි අනුපාතිකයේ මත තීරණය වෙන හින්දා. හැබැයි දැන් මේම කේස් කියන්නේ ඉතුරුම් ශ්‍රිතය පොලි අනුපාතිකයේ මත නෙමෙයි තීරණය. එතකොට එහෙනම් මේ සමතුලිතය ඇති වෙන්න බෑ. ඇයි ඇති වෙන්න බැරි? දැන් මේ දෙන්නෙක් මත තමයි යැපෙන්නේ. ඒක තමයි කේන්ස් මුලින්ම කියන්නේ ආයෝජනය පොලි අනුපාතිකයේ පා ලාභ අපේක්ෂා මත තීරණය වෙනවා. ඉතිරි කිරීම ආදායම මත තීරණය. එතකොට මේ දෙන්නෙක් මත තීරණය වෙන දෙකක්. ඒ කියන්නේ ආයෝජනය පොලි අනුපාතිකයේ මත තීරණය වෙනවා. එතකොට ඒක වෙනම අගයක් ගන්න පුළුවන්. ඉතිරි කිරීම ආදායම මත තීරණය වෙනවා. ඒක වෙන අගයක් ගන්න පුළුවන්. එතකොට හැම වෙලේම සමතුලිත වෙලා පූර්ණ සේවා නියුක්ත වෙන්නේ නැහැ කියන එක තමයි කේන්ස් කියන්නේ. ඒක අපි තවදුරටත් බලමු. මෙලෙස ප්‍රතික්ෂේප කරන කේන්ස් පොලිය මුදල් ඉල්ලුම සහ මුදල් සැපයුම් මත තීරණය වන බව දක්වනවා. මෙහෙම තීරණය කරන කේන්ස් පොලිය මේ කියන පොලිය මුදල් ඉල්ලුම සහ සැපයුම මත උන ආය කැලලක් එනවා. පොලිය මුදල් ඉල්ලුම සහ සැපයුම මත මුදල් ඉල්ලුම සහ සැපයුම මත තමයි පොලිය තීරණය වෙනවා කියලා කියන්නේ. හරිද? ඒ කොහොමද වෙන්නේ? මේ ඔක්කොම මේ මතක තියාගන්න ඕනේ නැහැ පුතේ. අපි පාඩමට යන්න පසුබිම හදන්න ඔයාලා බය වෙන්න එපා. පාඩම හරි දේසි. නමුත් මම අර කිව්වනේ මේ කාරණා මොනවා හරි ටිකක් දැනගෙන යන්න ඕනේ. එකපාරට IS කියන්නේ මේකයි LM කියන්නේ මේකයි කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඒකින්ද අපි එතෙන්ට යන්නේ මේකට මොකද දැන් බය වාගේ ඇති මොන මලයිලව්වක් කියනවද දන්නේ නැහැ. අරක සැපියුම කියනවා මේක කියනවා. ඒව හරියනවා ඈ. ඕනම දෙයක් මේ පටන් ගත්ත ගමන්ම ලව් කරන්න පටන් ගත්ත ගමන්ම දන්නේ නැහැනේ මොකුත්. හැබැයි දවස් දෙකක් යනකොට ඒ වගේම තමයි මේක. ඒකින්ද සුත්තක් අහගෙන ඉන්න හැබැයි අවධානයෙන් අහගෙන ඉන්න මොනවද කිව්වේ කියලා. එතකොට හරියයි. ඔයාලත් මොන හරි කියනවා මට. ඒක බලන්නත් තියාම හරි. අපි බලමු එහෙනම් පොලිය කොහොමද මුදල් ඉල්ලුම සහ සැපයුම මත තීරණය වෙන්නේ? මේක හොඳට අහගන්න හැබැයි. ඒක වැදගත් වෙනවා. දැන් මුදල් සැපයුම MS අපි හිතමු 10යි. මේක බාහිර සාධක මත තීරණය වෙනවා. ඒ කැලපුතේ හොඳට අහගන්න. ඒක වැදගත් වෙයි. මුදල් ඉල්ලුම කියන එක බාහිර සාධක මත තීරණය වෙනවා. ඒක මේ ආකෘතිය ඉන්නේ නැහැ. එතකොට මුදල් සැපයුම. එහෙනම් මුදල් සැපයුම මුදල් ඉල්ලුමට සමාන වෙන විට තමයි ඉල්ලුම මුදල් සැපයුම මුදල් ඉල්ලුම අතර තියෙන සම්බන්ධය මත තමයි පොලි අනුපාතිකයේ තීරණය වෙලා කියලා කේන්ස් කියන්නේ. මේ බලන්නකො කියනකොට අපි අඳලම් බලමු.
මුදල් සැපයුම මෙතන පේන ඔබ ලියපුක පේන්නේ නැති හින්දා මම කියන්නේ. මුදල් සැපයුම කියන එක පිටස්තරව තීරණය වෙලා අපි හිතමු 1000ක මට්ටමේ තියෙනවා. මුදල් සැපයුම එච්චරයි. දැන් මුදල් සැපයුම කියපුවම ඔයාලා දන්නවා පටු මුදල් සැපයුම, පුළුල් මුදල් සැපයුම, ඒකාබද්ධ පුළුල් මුදල් ඔහොම තියෙනවා. ඒවා ඔයාලා දන්නවනේ. ඒවා මෙතන කතා කරන්නේ ඒ ඔයාලට මොන්ට්‍රි පොලිසි වලදී ලබන අවුරුද්දේ කතා කරන්නේ. හරි. එතකොට දැන් එහෙමනම් මුදල් ඉල්ලුම තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. මුදල් සැපයුම බාහිරව තීරණය වෙලා තියෙනවා මෙච්චරයි කියන්නේ. හැබැයි කේස් කියනවා මුදලට කරන ඉල්ලුම කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි L1 අනික තමයි L2. මේ කියලා කියන්නේ සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම, සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම, අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. හරිද? දැන් එහෙනම් මුදල් සැපයුම ප්‍රශ්නයක් නෑ. මුදල් සැපයුම බාහිර සාධක මත තීරණය වෙනවා. හැබැයි මුදල් ඉල්ලුම කේස් කියනවා මුදල්ලට කරන ඉල්ලුම කොටස් දෙකයි. ඔයාලා ඒ ලෙවල් වලට ඉගෙන ගත්තා මුදල් සඳහා කරන ඉල්ලුම මොනවා මතද තීරණය වෙන්නේ? මුදල් වශයෙන් ළඟ තබා ගැනීමට ඉල්ලනවා. ඊට පස්සේ ආය මොනවද? ගනුදෙනු චේතනාව, ආරක්ෂණ චේතනාව, සම්පේක්ෂණ චේතනාව මතක නැද්ද? කීයක් තිබ්බද කියලා? කීයක් තියෙනවද? 4යි. හා. මම දන්නේ මම කියනවා 4යිනේ මතකයි. එහෙනම් මේ සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කියලා කියන්නේ ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන්. ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම අපි කියනවා සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කියලා. මේ කියන්නේ නම් මතක තියාගන්න. ඒක පැහැදිලි නේද? ඊට පස්සේ L2 අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කියලා කියන්නේ එහෙනම් අනිත් දෙක මොනවද? මුදල් වශයෙන් ළඟ තබා ගැනීමට සහ සමපේක්ෂණ චේතනාවයි. ඒ කියන්නේ අනාගතයේදී ලාභ ලැබීමේ අපරමාර්ථයෙන් වර්තමානයේ ආයෝජනය කිරීම සඳහා යොදා ගන්න චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම සහ මුදල් වශයෙන්ම වත්කමක් හැටියට ළඟ තබා ගැනීමට කරන ඉල්ලුම අපි කියනවා අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කියලා. හරිද? එතෙන් එනකම් පැහැදිලිද? හරි. එතෙන් එනකම් පැහැදිලි නම් අපි බලමු එතනින් එහාට මේ කියපු මුදල් සැපයුම සහ මුදල් ඉල්ලුම මත පොලි අනුපාතිකය තීරණය වෙන්නේ කොහොමද කියලා. හරි. අද මට කතා කිරිල්ල වැඩි නේද? ඔව් මටත් තේරෙනවා මටත් උගුරු දෙනවා දැන්. ISL එකේ වචනේ ආවෙත් නෑ. මාරක් නේද? බයත් එපා. ඒක හොඳයි නේද? තාම පාඩමට ඇවිල්ලත් නෑ. මේ වෙන කොයිද බයිලා ටිකක් කියන්නේ. ඈ? බයිලා ටිකේ අවසානයේ අපි එතින් යම්. දැන් එහෙනම් අපි හිතමු මුදල් සැපයුම 1000යි කියලා. හරිද? මුදල් ඉල්ලුම MG අපි කිව්වා L1 L2. සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම සහ අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. එතකොට සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ආදායමේ සිතයක්, අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම පොලි අනුපාතිකයේ සිතයක්. හරිද? මම ඒකයි කිව්වේ දැන් මේවා ටිකක් මතක තියාගන්න වෙනවා. ලකුණු 20ක ප්‍රශ්නයක් කරා යන පාඩමක් හින්දා කොහොම හරි අල්ලගන්න වෙනවා. කට්ටියත් අඩුයිද මට කරන්න දෙයක් නැහැ පුතේ. ඉතින් ලබන සති දෙකේ එතකොට නාවට කමක් නැහැ මේ සතියේ මේ පාඩමට නැවිත් ඉන්නවා. මොකද මේකට සම්පූර්ණයෙන්ම සම්බන්ධයි ඊළඟ සතියේ. right. එහෙනම් මුදල් ඉල්ලුම කොටස් දෙකයි සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. එහෙමනම් සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ආදායමේ සිතය, අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම පොලි අනුපාතිකයේ සිතයක්. එහෙනම් මුදල් ඉල්ලුම මොන වගේ සිතද? ආදායමේ සහ පොලි අනුපාතිකයේ සිත. මුදල් ඉල්ලුම මේ දෙකේම සිතයක් මේ විදිහට බලපුවා. දැන් සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ගත්තොත් සක්‍රීය ශේෂ මුදල් කියවෙන්නේ
ආදායමයි මට කියන්නකෝ මේක එහෙම හිතලා මේක අපි හිතලා කතා කරගෙන යන්න ඉන්නේ. ආදායමට අනුව ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම ආදායම වැඩි වෙනකොට වැඩි වෙනවද ආදායම වැඩි වෙනකොට අඩු වෙනවද? එහෙම නැත්නම් මම අහන්නේ ආදායමත් සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුමත් අතර පවතින ධනද ඍණද සම්බන්ධය. මම එක් කියන්න බා ඊට වඩා දෙයක් අහන්න බෑනේ ඔයාලා මෙතන නෑනේ. මේකනේ වැඩි. ඈ ධනද ඍණද? සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුමත් ධන. right. ධන සම්බන්ධයක් තියෙනවා. ඇයි ආදායම වැඩි වෙනකොට L1 ෆන්ක්ෂන් y ධන සම්බන්ධයක් තියෙනවා. ඇයි ආදායම වැඩි වෙනකොට ගනුදෙනු කරනවා මුදල් ප්‍රමාණය වැඩි මුදලට කරන ඉල්ලුම වැඩි ආදායම වැඩි වෙනකොට මොනවා හින්දාද ගනුදෙනු සහ ආරක්ෂණ චේතනාවෙන් කරන එක ධන සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ L2 සමපේක්ෂණ චේතනාවේ මුදලට කරන ඉල්ලුම මොකද හිතෙන්නේ? පොලි අනුපාතිකයේ සිටයක් මේක ආදායම පොලි අනුපාතිකයේ සිටයක් හේත ඍණ සම්බන්ධයක් තියෙන්නේ L2 පොලි අනුපාතිකයේ සිටයක් මුදල් සැපයුම මෙතන පොලිස්. හරිද? මේක පැහැදිලි. කියලා මම හිතනවා. L1 සමාන ජාතික ආදායම. ඔන්න එහෙනම් L1 සහ L2 වල සම්බන්ධය මුදලට කරන ඉල්ලුම කොටස් දෙකයි ඒ කොටස් දෙක සම්බන්ධතා දෙකක්. මේ දෙක මත තමයි පොලි අනුපාතිකය තීරණය වෙනවා කියලා කේන්ස් කියන්නේ. අපි කොහොමද කියලා බලමු. අපි හිතමු එතන පේන්නේ නෑ නේද? අපි බෝඩ් එක පේනවා පොඩි ප්‍රමාණයයි පේන්නේ. ඔබ පේන්නේ. MS 1000 කියන MS දෝනිද නෑ. 1000 කියලා කියන්නේ මුදල් සැපයුම බාහිර සාධක මත තීරණය වෙලා 1000ක මට්ටමේ පවතිනවා කියලා හිතමු. හරිද? එහෙනම් ඔන්න මුදල් සැපයුම 1000යි. MS 1000යි. ඔන්න මුදල් සැපයුම 1000යි. මුදල් සැපයුම 1000ක වෙලාවේ ගනුදෙනු චේතනාවෙන් සහ ආරක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම අපි හිතමු 600යි. ඒ වෙලාවේ ජාතික ආදායම y 1යි. එහෙනම් y 1 මට්ටමේ ජාතික ආදායමක් සඳහා මුදල් සැපයුම 400ක් තියෙන වෙලාවේදී මොකද වෙන්නේ? සක්‍රීය ශේෂ මුදල් සඳහා ඉල්ලුම් කරන ප්‍රමාණය මේ 1000න් 600යි. එහෙනම් අක්‍රීය ශේෂ සඳහා කරන ඉල්ලුම රුපියල් කීයද? අක්‍රීය ශේෂ වලට කරන මුදල් ඉල්ලුම රුපියල් කීයද? සක්‍රීය ශේෂ වල රුපියල් 600ක් මුදල් ඉල්ලුම් කරන ඒලා ජාතික ආදායම මට්ටම 1යි y 1යි. හැබැයි ඒ වෙලාවේදී එහෙනම් දැන් ඔයාලට කී හැකිද අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කීයද කියලා? අයියෝ මේ පොඩි ඌ අහන්නේ මම බලන්නේ නිදිද කියලා. එන මොකවත් නෙමෙයි බලන්නේ. right නිදි නෑ ඇහැරලා. දොයියන්නේ එහෙම නෑ ආ. හරිද? හරි. දැන් එහෙමනම් අපි ඒක දාමු. ඔන්න 400. ඔන්න 400යි අක්‍රීය. ඒ වෙලාවේ පොලි අනුපාතිකය R 1යි කියලා දාමු. හරිද? මෙතන 400. එතන නිකන් පැහැදිලිද? දැන් මේවා ටිකක් තියරි. එතන නිකන් පැහැදිලි. right. දැන් හොඳට අහගන්න. ජාතික ආදායම් මට්ටම ස්ථාවරව තිබියදී මුදල් සැපයීම මම වැඩි කරනවා 1500 දක්වා. 1500 දක්වා වැඩි කරපුවාම මුදල් සැපයීම
සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වෙනස් නොවී ස්ථාවරව තිබුණොත් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කීයද? සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වෙනස් නොවී ස්ථාවරව පැවතියොත් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කීයද? ජාතික ආදායම ස්ථාවරව තිබී. අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කීයද? දැන් කියන්න බා. right. එක්කෙනෙක් නම් කියන යනවා. හොඳයි. තියා මේ 900යි. නම් මේ හරිය 900. හරිද? පැහැදිලි ආය කියන දෙයක් නෑ මේක. ඉතා හිමින් මම මේ කරන්නේ. ටිකක් වේගෙන් යන්න වෙනවා. තව ටිකක් ගියාම දැනට එමින් කරා. එහෙනම් 600 තිබ්බා. ඒක වෙනස් නොවි මුදල් සැපයීම 1500 දක්වා වැඩි වුණොත් ඒ වැඩි වෙච්ච 500ම අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම. එහෙනම් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වැඩි වෙනවා කියලා කියන්නේ පොලි අනුපාතිකය අඩු වෙනවා. R බිංදුව දක්වා අඩු වෙනවා. හරිද? දැන් එහෙමනම් ආයෙ මම කියනවා මුදල් සැපයීම 800 දක්වා අඩු වෙනවා 1000 ඉඳලා. ඒ වෙලාවේදී සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කීයක් වෙනවද? අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කීය වෙනවද දැන්? මුදල් සැපයීම මම මෙතන අඩු වෙනවා 800 දක්වා. සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුමේ වෙනසක් වෙන්නේ නැහැ. දැන් එහෙනම් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කීයද? අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම කීයද? right. good. හොඳයි 200යි. එතන 600යි 200යි නේ. අයියෝ මේක අහන්න මම ගොම් ප්‍රශ්න නේ. කමක් නැහැ. දැන් එහෙනම් මෙතන 200. ඔන්න අඩු. පොලි අනුපාතිකය මොකද? R2 දක්වා වැඩි වෙනවා. එහෙනම් කේස් කියන්නේ සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ස්ථාවරව තිබියදී මුදල් සැපීමේ වැඩිවීමක් සිද්ධ වුණොත් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වැඩි වෙලා පොලි අනුපාතික අඩු වෙනවා. මුදල් සැපීමේ අඩුවීමක් සිද්ධ වුණොත් සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ස්ථාවරව තිබියදී අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම අඩු වෙලා පොලි අනුපාතික වැඩි වෙනවා. එහෙනම් පොලි අනුපාතික අඩු වෙච්චහම මොකද වෙන්නේ? ඒ තුරු කැලේ මොකක්ද කියන ආයෝජන පැත්තටම යන්න හැදුවේ එකපාරට නොයා. දැන් මේ කැලේ පැහැදිලිද එහෙනම්? මේ කැලේ පැහැදිලි. අනිත් පැත්තට ඒස්ම කියනවා මුදල් සැපයීම වැඩි වෙනකොට අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ස්ථාවරව තිබියදී සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වැඩි වුණොත් ජාතික ආදායම් මට්ටම වැඩි වෙනවා. ඒක හරි. මෙතන සක්‍රීය මුදල් සැපයීම 1500 දක්වා වැඩි වුණොත් අරක වෙනස් වෙන්නේ නැත්නම් මෙතන වැඩි වෙච්ච 500 මෙතෙන් එකතු වෙලා 1100ක් වෙනවා. මේ අක්‍රීය ශේෂ සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම්. එහෙම තත්ත්වයක් යටතේ ජාතික ආදායම වැඩි වෙනවා. අනිත් පැත්තට ගියේ. ඊට වඩා කේන්ස්ගේ තර්කය තමයි මෙන්න මේක මේ මොකද පොලි අනුපාතිකයේ තීරණය වෙන්නේ මුදලට තියෙන ඉල්ලුම සැපයීම මත කියන එක. එහෙනම් දැන් ඔයාලට හොඳට මතක තියෙනවා. මුදල් සැපයීම වැඩි වෙනවා නම් සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ස්ථාවර නම් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වැඩි වෙලා පොලි අනුපාතිකය අඩු වෙනවා. සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ස්ථාවරව තිබීදී මුදල් සැපීමේ අඩුවීමක් නිසා අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම අඩු වෙලා පොලි අනුපාතික වැඩි වෙනවා. පොලි අනුපාතික වැඩි වෙච්චාම ආයෝජන අඩු වෙලා සමස්ත ඉල්ලුම අඩු වෙනවා. දැන් එහෙම ඉස්සරහට තව යනවා මම එකපාරට යන්නේ නැහැ. දැන් ඔතෙන් එනකම් පැහැදිලිද? ඔතෙන් එනකම් පැහැදිලිද? ඒක මට කියන්න. ඔතෙන් එනකම් පැහැදිලිද කියන්න බුදුන්? right. ඔතෙන් එනකම් පැහැදිලිද? right. හරි නේ. දැන් ටික තාක් කියන්න බෑ. ඊවින් යන්න නැත්තම්. right. එතෙන් එනකම් පැහැදිලි.
එතන නම් පැහැදිලිලා ඊටු ටිකත් ඒකෙම මම කියන අර කියපු ටික තමයි එයා කියන්නේ කේන්ස් කියන්නේ අවසානයේදී මේ සමස්ත මුදල් සැපයුම වැඩි වෙනවා නම් ඒවැදී අක්‍රීය සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ස්ථාවරව තිබෙන අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම වැඩි වෙලා පොලී අනුපාතික අඩු වෙනවා පොලී අනුපාතික අඩු වීම නිසා ආයෝජන වැඩි වෙනවා ආයෝජන සහ පොලී අනුපාතික අතර ඉන්න සම්බන්ධය ආයෝජන වැඩි වෙලා සමස්ත ඉල්ලුම වැඩි වෙනවා කියලා AD වැඩි වෙනවා හරිද ඒකේ අනිත් පැත්ත අක්‍රීය ශේෂ මුදල් සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ස්ථාවරව තිබියදී මුදල් සැපයීම අඩු වුණොත් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම අඩු වෙලා පොලී අනුපාතිකය වැඩි වෙලා සමස්ත ඉල්ලුම අඩු වෙනවා ආයෝජන අඩු වීම නිසා සමස්ත ඉල්ලුම අඩු වෙනවා මේක ආයෝජන වැඩි වීම නිසා සමස්ත ඉල්ලුම වැඩි වෙනවා කියලා කේන්ස් කියන්නේ. ඉතින් එහෙම පොලී අනුපාතිකය තීරණය වෙන්නේ මේ මුදල් ඉල්ලුම සැපයීම මත. හැබැයි ඉතුරු කිරීම එහෙම මේ ගානටම වෙන්නේ නැහැ. කේන්ස් කියන්නේ පූර්ණ සේවා නියුක්ති මට්ටමක් හැම වෙලේම තියෙන්නේ නැහැ කියන තමයි මෙයා මේ කියන්නේ යන්නේ. ඇයි එහෙම වෙන්නේ කියන්නේ? දැන් ඉස්සලා සම්භාව්‍යවාදීන් කිව්වේ සමස්ත ඉල්ලුම සමස්ත සැපයීමට සමාන වෙන නිසා ඒ කියන්නේ ආයෝජන සහ ඉතුරුම් සිත දෙකම පොලී අනුපාතිකයේ මත තීරණය වෙච්ච නිසා ඒ දෙක සමතුලිත වෙන තැනේදී ආර්ථිකයේ සමතුලිත වෙලා වෙළඳපොළවල් දෙකම සමතුලිත වෙනවා. හැබැයි කේන්ස් කියන්නේ එයාලා කියන්නේ සම්භාව්‍යවාදීන් කියව ඒ වෙලාවේ පූර්ණ සේවා නියුක්ති මට්ටමක ආර්ථිකය පවතී. හැබැයි කේන්ස් කියන්නේ පූර්ණ සේවා නියුක්ති මට්ටමක් කියලා කියන්නේ ආර්ථිකයේ විශේෂිත අවස්ථාවක්. එහෙම නැතුව හැම වෙලේම පූර්ණ සේවා නියුක්තියක් තියෙන්න ඕනේ නැහැ. එහෙම තියෙන්න ඕනේ නැති වෙන්න හේතුව තමයි මේ පොලී අනුපාතිකය සහ ආයෝජනය කියන දෙකම නෙවෙයි. ආයෝජනය සහ ඉතුරුම් කියලා කියන්නේ පොලී අනුපාතිකයේ ස්ථිතියක් නෙමෙයි. ආයෝජනයේ පොලී අනුපාතිකයේ ස්ථිතියක් වුණාට ඉතිරි කිරීම ජාතික ආදායමේ ස්ථිතියක් කියලා. ඊට පස්සේ ඒ මත ඉඳලා තමයි පොලී අනුපාතිකයේ තීරණය වෙන්නේ මුදලට ඇති ඉල්ලුම සැපයීම මත කියලා. හරිද? එහෙනම් පොලී අනුපාතිකය මුදලට ඇති ඉල්ලුම සැපයීම මත තීරණය වෙන්නේ. එහෙම තීරණය වෙන එක තමයි ආයෝජනයට බලපාන සමස්ත ඉල්ලුම්. ඊට පස්සේ කේන්ස් කියනවා මෙහෙම පූර්ණ සේවා නියුක්ති මට්ටමක් ඇති වෙන්නේ නැත්තේ සඵල ඉල්ලුමේ ඌනතාවයක් නිසා. සඵල ඉල්ලුමේ ඌනතාවයක් නිසා කියලා කියන්නේ මේ සමස්ත ඉල්ලුමේ ඌනතාවයක්. ඇයි සඵල ඉල්ලුමේ ඌනතාවයක් ඇති වෙන්නේ? සඵල ඉල්ලුමේ ඌනතාවයක් ඇති වෙන්නේ අපි දන්නවා MPC වල අගය එකට වඩා අඩු නිසා. MPC කියලා කියන්නේ ආන්තික පරිභෝජන නැමියාව. ආන්තික පරිභෝජන නැමියාව කියලා කියන්නේ ආදායම එකකින් වැඩි කරනකොට පරිභෝජනයට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය. මම ඒවා කියලා දුන්නා. රුපියල් 100 තිබිච්ච ආදායම 101 වුණොත් පරිභෝජනය කරා නම් 100 පරිභෝජනය කර කර හිටියනම් එකකින් වැඩි වෙනකොට මෙයා 100.6ක් විතර පරිභෝජනය කරනවා. එහෙනම් ආන්තික පරිභෝජන නැමියාව 0.6යි. ඇයි? ආදායම එකකින් වැඩි වෙනකොට හරි වෙනස් වෙනකොට අඩු වෙනකොට හරි පරිභෝජනයට අලුතෙන් එකතු වෙච්ච ප්‍රමාණය 0.6යි. එහෙනම් ආදායම වැඩි වෙන වේගයට වඩා අඩු වේගයකින් තමයි පරිභෝජනය වැඩි වෙන්නේ. එතකොට එහෙමනම් y ඍණ c කියලා කියන්නේ s ක්‍රමයෙන් වැඩි වෙන්නේ. හරිද? ඉතුරුම් ක්‍රමයෙන් වැඩි වෙනවා. කේන්ස් කියන්නේ හැබැයි මේ කරන ඉතුරුම් වැඩිවීම අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම ආයෝජනය කරයි කියලා කාටද කියන්න පුළුවන් හරියට. ඒක ඇත්තම මේ සඵල ඉල්ලුමේ උණතාවයක් එහෙම නැත්නම් ආර්ථික පරිභෝජන නැමියාව එකට වඩා අඩු තත්ත්වයක් ඇත්තේ පරිභෝජනයයි ආදායමයි අතර වෙනස වැඩි වෙලා ඉතිරි කිරීම වැඩි වෙනකොට ඉතිරි කිරීම වල අගය වැඩි වෙනකොට මේ ඉතිරි කිරීම අපි හිතමු 100 තිබිලා 200 වුණා කියලා. ඔයාට හරි කාට හරි තීරණය කරන්න පුළුවන් මේ වැඩි වෙච්ච 100ම ආයෝජනය කරනවා. ඒ වැඩි වෙච්ච 100ම ආයෝජනය කරොත් S යිට සමානයිනේ. එහෙම ආයෝජනය කරොත් S යිට සමානයි අන්න පූර්ණ සේවා නියුක්තයි. කේන්ස් කියන්නේ එහෙම වෙයි කියලා කොහෙවත් සහතිකයක් දෙන්න බෑ. ඒක නිසා හැම වෙලේම පූර්ණ සේවා නියුක්ත නැහැ. මේ සඵල ඉල්ලුමේ ඌනතාවයක් නිසා. එහෙනම් ඒ ඉතිරි කිරීම තුලින් ඉතුරු කරපු සියල්ල ආයෝජනය නොකරනවා නම් ඒ ඉතුරු මදි ටික එහෙම නැත්නම්
C ඉඳලා 200 දක්වා වැඩි වෙනකොට S 100 කින් වැඩි වෙනවා නම් ඒකින් ආයෝජනය කරන්නේ 50 නම් පාරිභෝගිකයා එහෙම නැත්නම් පෞද්ගලිකව ආයෝජන 50 නම් ඉතුරු 50 රජයේ වියදම් හැටියට රජය වැය කරන්න ඕන මේ ඉතුරු 50. ඇයි මේ I වලට ගියේ S වලින් C යෙන් 50යි හම්බුනේ. ඉතුරු 50 රජයේ වියදම් කරොත් දැන් I එහෙනම් 100යි. එහෙම වුණොත් SI ට සමානයි. එහෙනම් එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ රජයේ මැදිහත් වෙලා ආයෝජන සහ පරිභෝජන භාණ්ඩ ඉල්ලුම වැඩි කරලා සමස්ත ඉල්ලුමේ වැඩි කිරීමක් සිදු කිරීම තුලින් තමයි සමතුලිත කරන්න පුළුවන්. එහෙම නොවෙනවා නම් ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්ත විය යුතු නැතිව තියෙන්න පුළුවන් කියන එක තමයි කේන්ස් කියන්නේ. ඔන්න අපේ පසුබිම ඕකයි. එතෙන් එනකන් හරි නේද පුතේ? හරිද? එතෙන් එනකන් හරිද? කියන්නකො එතෙන් එනකන් පැහැදිලිද? නැත්තම් මොන මලයිලව්වකක් තේරුන්නේ නැද්ද? එතෙන් එනකන් පැහැදිලිද කියලා කියන්න. ඔව්ද නැද්ද දන්නේ නැහැ මම බලන්නත් බයයි. ඔව් නේද? හරි. Right. Very good. හොඳයි. හරි. ගොඩක් කරන්න තියෙනවා. ඔන්න අපේ කේන්සියානු න්‍යාය සම්භාව්‍ය න්‍යායෙන් පටහැනි වෙලා කොහොමද ආවේ කියලා. දැන් මේ කියන න්‍යායට විවේචනයක් එල්ල. ඔන්න එතනින් තමයි අපේ පාඩම දැන් පටන් ගන්න දෙයක්. ආර්ථික විද්‍යාව අමාරුද නෑනේ. සූක්ෂම ආර්ථික විද්‍යාව ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ඕනේ වගේ හිතෙනවද? නෑ එහෙම හිතෙන්නේ නෑ. මේ හොඳට බලනවා නම් ආර්ථික විද්‍යාව තමයි ලේසි. ප්‍රැක්ටිකලි ඇත්තටම ආර්ථික විද්‍යාව කියලා කියන්න තියෙන්නේ මේ සාර්ව ආර්ථික විද්‍යාව. අරවා නිකන් න්‍යායාත්මක දේවල් විතරයි වගේ සූක්ෂම ආර්ථික විද්‍යාව. කෙසේ වුණත් පස්සේ කාලේ මේ කේන්ස්ගේ න්‍යායද මොකද්ද කේන්ස්ගේ න්‍යාය? කේන්ස් කියලා කියන්නේ සඵල ඉල්ලුමේ හරිද? ඉල්ලුම මුදලට මුදල් වෙළඳපොලේ මුදලට ඇති ඉල්ලුම සැපයීම මත පොලි අනුපාතිකයේ තීරණය වන බවයි. තීරණය වන පොලි අනුපාතිකය හා ප්‍රාග්ධනීය ආන්තික කාර්යක්ෂමතාවය මත පෞද්ගලික ආයෝජන තීරණය වන බවයි. ආයෝජනය මත සමස්ත ඉල්ලුම තීරණය වී සමස්ත ඉල්ලුමට ගුණක ක්‍රියාවලියක් ක්‍රියාත්මක වීම තුළින් සේවා නියුක්තිය තීරණය වන බවත් කේන්ස් දැක්වූ ආකාරයට පෞද්ගලික ව්‍යවසාය ධනවාදී ආර්ථික ක්‍රමයක ආන්තික පරිභෝජන නියමය එකට වඩා අඩු වීම නිසා සඵල ඉල්ලුමේ වුණතාවයක් තුලින් සේවා විමුක්තියක් ඇති වන බවත් මෙම ධනවාදී අර්ථකථනය තුළ දක්වලා තියෙනවා. හැබැයි රජයේ මැදිහත් වී ඔය කියපු සඵල ඉල්ලුමේ වුණතාවයට රජයේ වියදම් වැඩි කිරීම තුලින් අර සමස්ත ඉල්ලුම වැඩි වෙන ප්‍රමාණයට ගුණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළා. නිමව මහා සේවා නියුක්තිය කීප ගුණයකින් වැඩි වී ආර්ථික ක්‍රමයේ පූර්ණ සේවා නියුක්ති තත්ත්වයට පත් වෙනවා. ඕකනේ දැන් මම ඔච්චර කිව්වේ. මේ කියන කේන්සියානු න්‍යායට එල්ල වෙනවා විවේචන. මොකද්ද කියන්නේ? ඔයාලා අද උත්තර දෙනවා වැඩිනේ. බොඳ වෙලාද පේන්නේ? ඔච්චර ආපු දෙයක ජෙස් කරන්න පුළුවන් දැන් ඇවිල්ලා කර ඔය මැක්සිමම් තමයි. මම එතනින් එහාට කරන්න දන්නේ ආපු එක්කෙනාත් කිව්වේ ඔච්චර තමයි. පැහැදිලි නෑ කියලාත් එක්කෙනෙක් කියනවා ආපහු වීඩියෝ එක බලන්න පුතේ ආපහු මේ මුලින් දන්න එඩිට් කරන්න එහෙම වෙලා නෑ. තව දවස් 3ක් විතර තියෙනවා. මම තාම හිමින් කරේ ටුක්ටක් හොඳට බලන්න. ඇත්තටම පොඩි අපහැදිලි ඇති මෙතන ඉන්නවා වගේ නෙමෙයිනේ. මෙතන හිටියා නම් මට මූණු බලලා ගිය හැකි වාට තේරුන්නේ නෑ නේද කියලා. හැබැයි ඔයාලා ගෙදර ඉන්නේ මට මූණු පේන්නේත් නෑ. මට ඉතින් ඔයාලා කියන එකෙන් තමයි ඒක වෙනස් වෙලා ફોකස් එක වෙනස් වෙන්න මට මොකුත් කරේ නෑ පුතේ මේ මේකෙන් මොන්නේ මම එතකොට පේන්නේ උඩ දැන් මේක හදන්න ගියොත් එහෙම වෙන්නේ පාඩම කරන්න
මං එහාට කියන්නම් ඉතින් එතනින් ඇඩ්ජස්ට් කරන්න මම දන්නේ නැහැ පුළුවන්ද බැයිද කියන එක. හැබැයි ඔච්චර තමයි පුළුවන් කිව්වේ. ඔයාලට හොඳටම බොඳ වෙලාද? හරි ඒකට එකම වැඩේ මං ඔයාලගේ ටියුට් එකේ තියෙන ටිකමයි කරන්නේ පොඩි පොඩි ඒවා වැඩියෙන් කරනවා. මට පැහැදිලි හැබැයි ඔයාලගේ බෝඩ් එක. එච්චර බොඳ වීමක් වෙන්නේ නැහැ. ටිකක් තියෙනවනේ රූප සටහන් විතරනේ අඳින්නේ මම. අනිත් කියනවනේ ඔක්කොම පුතේ දැන් මේක ආයෙ එන්න කියන්නම් මං. ඒක පාඩම කරන්න වෙන්නේ මට එන්න කියන්න වෙනවා. ඒක තමයි වැඩි. ආයෙ කියන්න. එනකන් අපි කරමු. ආවින්ද ආය බොඳ වෙලා වනේ මම දන්නේ මොන වෙලාද කියලා පොඩ්ඩක් බලන්නකෝ. රයිට් මං කියන්න. හරි. නැපොතේ මෙහෙ ප්‍රශ්නයක් නෙමෙයිලු. ඔයාලගේ data වල slow වීමක් වෙන්න ඇතිලු. මොකද මෙහෙ කට්ටියත් මේක බලනවා. එතකොට එයාලට කියලු. ටිකක් බලන්න ඔයාලගේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. මේ නැතුව එහෙම මෙහෙ අවුලක් නැහැ කියන එක තමයි කියන්නේ. රයිට්. ඊට පස්සේ මේ කේස් කී විග්‍රහයට අසුකාලීනව විවේචනය ඉල්ලනවා. මොනවද විවේචනය? මේක ඒක පාර්ශවීය ඉදිරිපත් කිරීමක් විතරයි කියලා. ඒක පාර්ශවීය ඉදිරිපත් කිරීමක් විතරයි කියන්නේ ඇයි? මෙයා කියන්නේ දැන් පොලී අනුපාතිකය තීරණය වෙන්නේ මුදලට කරන ඉල්ලුම සැපයුම මත. එහෙම ගිහිල්ලා ඒ මත තියෙන පොලී අනුපාතිකයේ අඩු වැඩි වීම මත ආයෝජනයේ අඩු වැඩි වෙලා සමස්ත ඉල්ලුම අඩු වැඩි වෙලා තමයි මොකද සමතුලිතය ඇති වෙන්නේ කියලා. හැබැයි ඒක එක පැත්තක් විතරයි කියලා පස්සේ විවේචනය කරනවා. ඇයි පොලියට බලපාන ආදායමේ වෙනස් වීම මේකට ඇතුළත් වෙන්නේ නැත්තේ කියලා. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ කියලා හිත් සහ ඇලන් කියන දෙදෙනා කේන්ස්වාදීන් දෙන්නේ මේ දෙන්න කියනවා නෑ එහෙම වෙන්න බෑ එහෙම වෙන්නේ නැහැ මේ වෙළඳපොළවල් දෙක පිළිබඳවම පූර්ණ වශයෙන්ම දෙපාර්ශ්වයෙන්ම එකතු වෙලා ඒ කියන්නේ පොලි අනුපාතිකය සහ ඉතිරි කිරීම කියන පැති දෙකම එකට ජාතික ආදායම් කියන පැත්ත දෙකම එකතු කරලා ගොඩනැගිච්ච න්‍යායක් වශයෙන් තමයි මේ කේන්සියානු න්‍යාය ඉදිරියට යන්නේ කියන එක ඔප්පු කරන්න තමයි හික් සහ ඇලන් ISLM විග්‍රහය ඉදිරිපත් කරන්නේ. හරිද? මෙන්න මේ විග්‍රහය ඉදිරිපත් කරන්නේ හික් සහ ඇලන් මේ කේන්ස්ගේ විවේචනය එහෙම නෙවෙයි කියන එක කේන්ස්ගේ න්‍යායයට ඉදිරිපත් වෙච්ච විවේචනය එහෙම නෙවෙයි කියලා ඔප්පු කරනවා. දැන් අපි බලමු මොකද්ද මේ ISLM කියන්නේ. ඔයාලගේ ටියුට් ටික මංගාවක් තිබ්බා. මේකේ ඇතිනේ ඔය ටික නැති වෙන්න බෑ. මේ තියෙන විවේචනයෙන් පාම් දෙවෙනි පිටුව නේ පේනව නේද? දෙවෙනි පිටුවද මේ කියනවා. හරි. right. ඒක ඕන ඔයාලගේ ටියුට් එක ඔයාලා බලගන්න. ඒ අනුව මේ ISLM විග්‍රහයේදී භාණ්ඩ වෙළඳපොළ සමතුලිතයත් මුදල් වෙළඳපොළ සමතුලිතයත් කියලා දෙක වෙන වෙනම අර්ථ දක්වනවා හික් සහ ඇලන්. එතකොට එහෙමනම් IS කියලා කියන්නේ අපි IS ගොඩනගනවා දැනට දල අදහසක් ගන්න IS වක් හැදෙන්නේ කොහොමද කියන එක දැන් මේ තව පොඩ්ඩක් අපි කතා කරමු. IS කියලා කියන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය. මම ඒක තව විස්තර කරන්නම්. LM කියලා කියන්නේ මුදල් වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍ය. මුදල් වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍ය. දැන් මේවා හොඳට අහගන්න ඕනේ. මේකේ මේ එක ලක්ෂයකින් අපි හිතමු මෙන්න මේ A කියන ලක්ෂයෙන් කියවෙන්නේ මොකක්ද? අපි හිතමු මෙතන y1 මෙතන r1 කියන මේක එහෙම එකක් ඇඳලා නැතිවද මේ සමහර සටහන් පුතේ මේ ටියුට් එකේ හැම එකම නෑ. ඒකෙන්ද මේ
මම මේ අනික ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ හින්දා. මෙතන R මෙතන y. right? මේ A කියන ලක්ෂයෙන් කියවෙන්නේ මොනවා කියලාද හිතන්න පුළුවන්. A කියන ලක්ෂයෙන් කියවෙන මොකද මේ IS වක්‍රයේ මත තියෙන A කියන ලක්ෂයෙන් කියවෙන්නේ හොඳට අහගන්න දෙවුවා. මේ A කියන ලක්ෂයෙන් කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වන විට වෙළඳපොළේ පවතින පොලි අනුපාතිකය සහ ජාතික ආදායම් මට්ටම. හරිද? එතකොට මේ එක ලක්ෂයකින් කියවෙන්නේ සමතුලිතයක්. අර ඉල්ලුම් සැපීම් වක්‍රයේ ලක්ෂයකට වඩා වෙනස්. මොකද්ද A කියන ලක්ෂයෙන් කියවෙන්නේ? IS වක්‍රයෙන් කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂයන් දක්වන රේඛාව. එහෙම නැත්නම් භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂයන් යා කරලා අඳින ලද රේඛාව තමයි අපි IS වක්‍රය කියලා කියන්නේ. එහෙම නැත්නම් භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂයන්ගේ පතය. හරිද? එතකොට මේ රේඛාවේ හැම ලක්ෂයකින්ම පෙන්වන්නේ සමතුලිත ලක්ෂය. හරිද? එහෙනම් භාණ්ඩ වෙළඳපොළේ A ලක්ෂයෙන් කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වන විට පොලි අනුපාතිකය සහ ජාතික ආදායය. දැන් අපි හිතමු B කියලා LM වක්‍රයේ මත එකක් තියෙනවා. එහෙනම් ඒකෙන් මොකද්ද කියවෙන්නේ නැත්තේ? B කියන LM වක්‍රයේ මොකද්ද කියවෙන්නේ නැත්තේ? එහෙනම් ඒ වගේ B කියන ලක්ෂයේ අපි ටිකක් චුට්ටක් වෙකින් යන්නේ නේද? හරි. B කියන ලක්ෂයේදී එහෙනම් ගොඩාක් මේක කියන්නේ නැහැ. බය වෙන්න එපා. කියවෙන්නේ මුදල් වෙළඳපොළ සමතුලිත අවස්ථාවේදී ජාතික ආදායම් මට්ටම සහ පොලි අනුපාතය. එහෙනම් B කියන ලක්ෂයෙන් කියවෙන්නේ මුදල් වෙළඳපොළ සමතුලිත අවස්ථාවේදී මුදලට කරන සැපයුම සහ මුදලට තියෙන ඉල්ලුම සමාන වන සමතුලිත අවස්ථාවේදී ජාතික ආදායම් මට්ටම සහ පොලි අනුපාතය. එහෙමනම් මේ කියන ලක්ෂයේදී මේ C කියන ලක්ෂයේදී මොකක්ද කියවෙන්නේ? මුදල් වෙළඳපොළ සහ භාණ්ඩ වෙළඳපොළ කියන දෙකම සමතුලිත වන විට පොලි අනුපාතිකය සහ ජාතික ආදායම් මට්ටම. එහෙනම් අභ්‍යන්තර සමතුලිත ලක්ෂය තමයි C වලින් කියවෙන්නේ. අපි අර සාර්වාර්ථික සමතුලිතය හැඳින්වීමේදී මුල් කරේ අභ්‍යන්තර සමතුලිතයක් භාණ්ඩ වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ දෙක සමතුලිත වෙනවා කියලා. එහෙනම් IS වක්‍රයෙන් භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂයෙන් LM වක්‍රයෙන් මුදල් වෙළඳපොළ සමතුලිත ලක්ෂයෙන් පෙන්නනවා නම් ඒ දෙක එකිනෙක හරහා ගමන් කරන තැනදී භාණ්ඩ වෙළඳපොළ සමතුලිතයත් මුදල් වෙළඳපොළ සමතුලිතයත් කියන දෙකම එකට හමු වෙනවා. එහෙනම් ඒ තැනදී අභ්‍යන්තර සමතුලිතයක් ඇති වෙනවා කියලා තමයි ඉක්ස හයලන් ISLM විග්‍රහය ඉදිරිපත් කරලා කියන්නේ. බලන්න අර මුල සම්භාව්‍යවාදීන් කියනවා නිකන් හරි අපැහැදිලි වගේනේ. නමුත් මේ කේන්ස්ට පස්සේ මේ දෙන්න කියන කතාව දැන් පැහැදිලි නේද? ඒක ඉතාමත්ම පැහැදිලි. ඒ කෙටියෙන් තව අපි මේ ඉස්සරහට ගැඹුරට යනවා. මේ තාම මේ උඩ පස් ටික කපන්නේ. එහෙට මෙහෙට කරලා රොඩු ටික සුද්ධ පවිත්‍ර කරලා උඩ කපුවා. දැන් අපි ගැඹුරට හිමීට කපාගෙන යන් මේ right. ඊට පස්සේ ටියුට් එක මටත් පැහැදිලි නෑ. අන්න දෙකම right. දැන් අපි බලමු IS වක්‍රය ගොඩනගන්න. නේද තියෙන්නේ? IS වක්‍රය ගොඩනගී. IS වක්‍රය ගොඩනගී. මේ ඔයාලට ගොඩනගන්න ඉන්නේ නෑ. නමුත් ඉතින් මොකද්ද මේ IS වක්‍රයෙන් කියවෙන්නේ කියන එක දැනගන්න ඕන නිසා අපි ගොඩනගමු. හරිද? right. එතකොට IS වක්‍රය ගොඩනගනකොට ඔයාලට මතකද අර එන මේක මතකද දන්නේ? මේ තියෙන්නේ y සමානයි c. ඊට පස්සේ මේ තියෙන්නේ c සමානයි a දාන b y පරිභෝජන ශ්‍රිතය. ඊට පස්සේ මේ පරිභෝජන ශ්‍රිතයට සමාන ඍණාත්මක ඛණ්ඩයකින් පටන් අරන් මෙහෙම යනවා s සමානයි ඍණ a දාන b y කියලා මේ දෙක එකතු වෙන තැන මෙතන බිඳුවයි කියලා ඉතුරුම් ශ්‍රිතය අපි ගොඩ නැගුවා මතක ඇතිනේ නේ. ඉතුරුම් ශ්‍රිතය ගොඩ නැගුවා මතකයිනේ. පරිභෝජන ශ්‍රිතයේ අර මේ පරිභෝජන ශ්‍රිතයේ බෑවුම MPC කිව්වා.
ඉතුරු සිතේ පැවතුණු MP S කිව්වා මේ දෙකේ එකතුව සමානයි 1යි කිව්වා. එහෙනම් එකෙන් MP S අඩු කරොත් MP C සමාන වෙනවා කිව්වා. එකෙන් MP T අඩු කරොත් MP S වෙනවා කියලා කිව්වා. අර උක්ත කිරීම මගින් අපි ගිය සතියේ එක කතා කරා. ඒකක් මතක තියාගෙන එතකොට එහෙමනම් I S කියන එක මොකක් මතද රඳා පවතින්නේ මෙතන ඈ ජාතික ආදායම මත. හරිද? එහෙනම් S කියලා කියන්නේ ඉතුරුම් ශ්‍රිතය. IS එකේ S කියලා කියන්නේ ඉතුරුම්. එහෙනම් ඉතුරුම් ජාතික ආදායමේ ශ්‍රිතයක්. ජාතික ආදායමේ ධන ශ්‍රිතයක්. ඉතුරුම් ශ්‍රිතය අපි ලියන්නේ ඍණ A ධන B y කියලා දෙකම ලියමු. හරි? ඊට පස්සේ ආයෝජනය මොකක්ද? I කියලා කියන්නේ ආයෝජනය. I කියලා කියන්නේ පොලි අනුපාතිකයේ මොන ශ්‍රිතයක්ද? ඍණ ශ්‍රිතයක්. හරිද? දැන් එහෙනම් S කියලා කියන්නේ ජාතික ආදායමේ ශ්‍රිතයක්. IS වල S කියන කෑල්ල ඉතිරි කිරීම, ආයෝජන කියන කෑල්ල I එකේ පොලි අනුපාතිකයේ ඍණ ශ්‍රිතය. දැන් මේ දෙකත් එක්ක අපි IS වක්‍රය කොහොමද ගොඩනගන්නේ කියලා බලමු. ඉතාමත් ඉංග්‍රීසියෙන් මේ ඒක වැඩි ඔයාලට මතක තියාගන්න ඕනේ නැහැ. මතක තියාගන්න ඕන කැලියුලි මම විශේෂයෙන් කියනවා මේක අර ගිය සැරේ පාඩම ටුට්ටක් මෙනෙහි කරන්න භාවනාවන් මෙනෙහි කරන්න එක මම කරේ. හරිද? දැන් රූප සටහන මට අඳින්න වෙනව නේද? ඒක තමයි කේස් එක. ඔයාලගේ ටියුට් එකේ නම් ඇති. හරි? දැන් හරි. දැන් අපි බලමුකෝ මෙතන එක ඇඳගෙන යම් S බිඳුව මේ තියෙන්නේ ඉතුරුම් ශ්‍රිතය. හරි? ඊට පස්සේ y1 ආදායම් මට්ටමේදී ඉතුරුම් y1 ආදායම් මට්ටමේදී ඉතුරුම් අපි හිතමු S1යි කියලා. හරිද? y1 ආදායම් මට්ටමේදී ඉතුරුම් වෙනවා S1 ප්‍රමාණයක් මේ පළවෙනි සටහනට අනුව. හරිද? එතන පේන්නේ නැද්ද මන් දන්නේ. හරිද? ඊට පස්සේ මේ දෙවෙනි සටහනට අනුව ඉතුරුම් S1 වන විට I කීයද කියලා තමයි ඒකෙන් කියන්නේ SI ට සමාන ලක්ෂය. මේකේ මෙතනින් කියවෙන්නේ I1 මේක A කියලා හිතමු. එතන S1 තියෙන්නේ. හරි? මම ඇඳලත් ආයෙ කියන්නම්. ඊට පස්සේ මෙතන මේ තියෙන S සමානයි I යා. ඉතුරු වලට ආයෝජන සමානයි. ඊට පස්සේ මෙතනින් කියවෙනවා ආයෝජන ශ්‍රිතය ඍණ බෑවුමකින් යුක්තයි. I1 ආයෝජනය සඳහා I1 ප්‍රමාණයක් ආයෝජනය කරනකොට පොලි අනුපාතිකය අපි හිතමු R1යි. හරිද? ඊට පස්සේ මෙතනින් කියනවා IS වක්‍රය පොලි අනුපාතිකය R1දී පොලි අනුපාතිකය R1 මට්ටමේදී ජාතික ආදායම සමාන වෙන්නේ මේ දුක. ජාතික ආදායම Y1 සහ පොලි අනුපාතිකය R1දී A කියන ලක්ෂයේ IS ට සමාන වන තැනේදී සමතුලිත ජාතික ආදායම සහ පොලි අනුපාතිකය තමයි මෙතනින් R ජාතික ආදායම R1 නෙවෙයි Y1 පොලි අනුපාතිකය R1 කියලා තියෙනවා. ඒ ආකාරයටම ජාතික ආදායම් මට්ටම Y2 මට්ටමේදී සමතුල ඉතිරි කිරීම වෙන්නේ S2යි. ඒකට අදාළ S සමානයි I වෙන්නේ B කියන ලක්ෂය.
ඊට අදාළ ආයෝජනය වෙන්නේ එන්න මෙතන I2 ඒ ආයෝජනයට අදාළ පොලි අනුපාතිකය R බිඳුවයි එහෙනම් R බිඳුව සහ ජාතික ආදායම දෙක කියන දෙකම එකතු වෙන තැන මෙතන එකතු වෙන තැන යා ලක්ෂය තමයි මෙතන B ලක්ෂය මෙතන A ලක්ෂය එවැනි ලක්ෂ යා කරලා අඳින වක්‍රයට තමයි අපි IS වක්‍රය කියලා කියන්නේ කිසි දෙයකට බය වෙන්න එපා පැහැදිලි නැතුව ඇති ඒකට බය වෙන්න එපා අවසානයේදී ගොඩ නැගෙන හැටි අපි අහන්නේ මෙන්න මේකින් ඔයාලා ටියුට් එකේ තියෙන ඕනෑම කියව ගන්න මේකෙන් කියවෙන දේ තමයි ඔයාලට වැදගත් වෙන්නේ මොකද්ද කියවෙන්නේ මතක තියාගන්න ඕනේ IS වක්‍රයෙන් කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයන් එච්චරයි එහෙනම් IS වක්‍රයෙන් කියවෙන්නේ මොකද්ද භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයන් මොකද අපි මේවා අඳින හැටි විග්‍රහ කරගෙන යන්න වෙලා දැන් නැහැ ආපහු නිකන් කිව්වේ එහෙම මේක හරි ලේසි කොටසක් ඒක අවශ්‍ය නැහැ ගොඩනගන්නේ නැහැ කවදාවත් මම දැනුමට කරන්න හැදුවේ ඒනොට සෑහෙන වෙලාවක් මේක විස්තර කරන්න ඒකින්ද දැනට ඔයාලා මතක තියාගන්න IS වක්‍රයෙන් කියවෙන්නේ මොකද්ද භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍ය හරිද ඊට පස්සේ LM වක්‍රය ගොඩනැගීම හරි ඒකත් අපි LM වක්‍රයේ ගොඩනැගීම කරන්නේ නැහැ මම දැන් තීරණය කරේ වක්‍ර ගොඩනගන කරන්න ගියොත් අපිට පාඩම තරමං වෙනවා දවස් දෙකක් තුනක් ඇතුළත කරන්න බැරි නිසා අපි වක්‍ර වලින් කියන දේ දැනගෙන යන්න ඕනවටත් වැඩි එක මම තව ටිකක් බලන්න දැනුම දෙන්න හැදුවේ දැනුම දෙන්න වෙලාවක් නැහැ එහෙනම් LM වක්‍රයෙන් කියවෙන්නේ මොනවද LM වක්‍රේ ධන බෑවුමකින් යුක්තයි ඒකෙන් කියවෙන්නේ මුදල් වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍ය සමතුලිත වක්‍ර වල හැඩයවත් මතක තියාගන්න ඕන හොඳට කොරු අඳිනවා දෙපැත්ත වරද්දලා එහෙනම් මේකෙන් IS වක්‍රයෙන් කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයන් හරිද එහෙනම් මුදල් වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයන් භාණ්ඩ වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයන් තමයි IS සහ LM වක්‍ර දෙකෙන් කියවෙන්නේ හරිද ගනුදෙනු චේතනාවෙන් සහ අර ඒ LM වක්‍රයේ හැඩ දෙක තුට්ටක් කියව ගන්න මෙන්න මෙතනද ඔයාලා ඩියුට් එකේ තියෙනවා ඒක මම මුලදී කිව්වා සක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම ජාතික ආදායමේ සිතයක් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුම පොලි අනුපාතිකයේ සිතයක් පොලි අනුපාතිකයේ වැඩි අවස්ථාවලදී අක්‍රීය ශේෂ සඳහා කරන ඉල්ලුම ඍණ බෑවුමකින් යුක්තයි නමුත් පොලි අනුපාතිකයේ පහත බැසිය හැකි අවම මට්ටමට පැමිණියන් පස්සේ තවදුරටත් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුමේ පවත්නා වූ සමපේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම පූර්ණ නම්‍ය ස්වරූපයක හැඩයක් ගන්නවා ඒ අවස්ථාවේදී අපි කියනවා පොලි අනුපාතිකයේ පහත බැසිය හැකි අවම මට්ටමට ආවන් පස්සේ අනාගතයේදී තවදුරටත් පහළ බහින්නේ නැහැ කියලා තීරණය වෙන මට්ටමට ආවන් පස්සේ සමපේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම පූර්ණ නම්‍ය ස්වරූපයක් ගන්නවා ඒ අවස්ථාවට අපි කියනවා වෙළඳපොලේ ද්‍රවශීලතා පාශයක් පවතිනවා කියලා. ද්‍රවශීලතා පාශය කියන්නේ මොකද්ද? මුදලට කරන ඉල්ලුම එහෙම නැත්නම් L2 එකේ සක්‍රීය ශේෂ මුදල් අක්‍රීය ශේෂ මුදල් ඉල්ලුමේදී පොලි අනුපාතිකයේ පහත බැසිය හැකි අවම මට්ටමට ආවන් පස්සේ තවදුරටත් සමපේක්ෂණ චේතනාවෙන් මුදලට කරන ඉල්ලුම පූර්ණ නම්‍ය ස්වරූපයක් ගන්නවා ඒ අවස්ථාවට අපි කියනවා වෙළඳපොලේ ද්‍රවශීලතා පාශයක් පවතිනවා. ඒක මතක තියාගන්න ඒක ටියුට් එකේ තියෙනවා මේ ඒක කියලා බලන්න පොඩ්ඩක්. එහෙනම් ISLM වලින් කියවෙන්නේ භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය LM වලින් කියවෙන්නේ මුදල් වෙළඳපොළ සමතුලිතය. භාණ්ඩ වෙළඳපොළ සමතුලිත වන විට I සමානයි S මුදල් වෙළඳපොළ සමතුලිත වලට M සමානයි L සමානයි M. හරිද? ඒ ටික හරි. එහෙමනම් මේ දෙකේ දැන් අපි ඉස්සෙල්ලා කියපු එකට යනවා ආයෙ එතනින් එහාට ටික යන්නේ ඉස්සෙල්ලාම අර දැන් චුට්ටක් ඉස්සෙල්ලා කියපු විදිහට මේ දෙකේ සංඝටනයෙන් ඇති වෙන සමතුලිතය අභ්‍යන්තර සමතුලිතය
මොකද්ද IS LM භාණ්ඩ වෙළඳපොළ සමතුලිතය මුදල් වෙළඳපොළ සමතුලිතය කියන දෙකේම සමතුලිතයේදී ඇති වෙන පොලි අනුපාතිකයේ සහ ජාතික ආදායම් මට්ටම ගත්තාම අපි කියනවා භාණ්ඩ වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ දෙකම සමතුලිත වෙලා අභ්‍යන්තර සමතුලිතයක් මෙතෙන්දී ඇති වෙනවා සාර්ව ආර්ථික අභ්‍යන්තර සමතුලිතය. ඒක හරිද? එහෙනම් ඒ කියන ලක්ෂයේදී භාණ්ඩ වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ සමතුලිතයක් ඇති වෙනවා. දැන් මේ සමතුලිතය වෙනස් වීම අපි එකම සටහනේ බලමු. කොහොමද මේ ඇති වෙලා තියෙන භාණ්ඩ වෙළඳපොළ සහ මුදල් වෙළඳපොළ කියන දෙකේ සමතුලිතය වෙනස් වෙන්නේ. වෙනස් වෙන්න නම් මොනවද වෙන්න ඕනේ නැත්තේ? එක්ක IS වක්‍රේ දකුණට විතර වෙන්න ඕනේ. දැන් ඉල්ලුම සැපියුම් වගේ. දැන් ලේසි. එක්ක IS වක්‍රේ වමට විතර වෙන්න ඕනේ. එක්ක LM වක්‍රේ දකුණට හෝ වමට විතර වෙන්න ඕනේ. හරිද? IS වක්‍රය දකුණට විතර වෙන්න නම් මොනව වෙන්න ඕනේ නැද්ද? ආයෙ පේන්නේ නැහැ කියලාද කියන්නේ? IS වක්‍රේ දකුණට විතර වෙන්න නම් ආයෙ මොනව වෙන්න ඕනේද? මොකක්ද කියන්නේ? කොවිඩ් නිසා සෙන්ට්‍රල් බැංක් එකේ පොලි උපාත අඩු ඒ කියන්නේ පොලි අනුපාත අඩු කරපු එක මේකත් එක්ක විග්‍රහ කරන්න අපි විග්‍රහ කරගමු පුතේ පාඩම ඉවර වෙලා මේ රිවිෂන් එකදී වගේ නම් ඒක කතා කරන්න පුළුවන් මේ හොඳ ප්‍රශ්නයක් COVID-19 එකකින් පොලි අඩු කිරීම මේකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්ද? පුළුවන්. හොඳටම පුළුවන්. පැහැදිලිවම පේනවා එතන කියන්න ගියොත් වැඩි දින පාඩම් බැරි නම් ඒක රිවිෂන් එකදී වාගේ අපි කතා කරමු පුතේ මෙහාට එනවනේ මම හිතන රිවිෂන් වලට නේද? මොකද එතන කෙලින්ම කියනවා සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටීම සඳහා ඒ කියන්නේ ආයෝජනය කිරීමේ පරමාර්ථයෙන් තමයි කටයුතු දෙන්නේ. ඒ කියන්නේ එතන පොලි අඩු කරන්නෙම අපි සම්පේක්ෂණයන්ට අනුග්‍රහ දැක්වීම සඳහා ඒ මග ඔස්සේ ගිහිල්ලා ඔයා දැනට හිතන්න අපි පැහැදිලි උත්තරයක් එතන තියෙනවා මේ ඒක අපි රිවිෂන් එකේදී ඔයා කිව්වේ නැතත් මම ඒක කතා කරන්නම් ඒක හොඳ ප්‍රශ්නයක් තමයි මෙතනදී ඒක කතා කරන්න ගියොත් මගේ ටිකක් අර කතාවතරින් ඉඳලා යයි ඒක දිගට ඒකෙන් මමත් කන්ට්‍රෝල් කරගෙන පාඩම ඉවරලා මේකේ අපි කතා කරමු මම හිතන්නේ රිවිෂන් එකේදී කතා කරන්න වෙන්නේ දවස් 3යි තව තියෙන්නේ. හරි අපි ඒක කතා කරමු. ඒක ගැටලුවක් නෑ. ඒක හොඳ ප්‍රශ්නයක් ඇත්තකුන් ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක්. මම ඒක කතා කරන්නම්. තව මොනවද තියෙන්නේ? හරි. ඔව් අපි එතෙන්දී කතා කරමු. ඔයාලා ඔක හිතලා ලියලා එවනවා නම් තමයි වටින්නේ. ඉතින් ලියන්නේ නැහැ නේ. මම හිතන්නේ ඔයාලට අකුරු බෑ කියලා දැන් මෙච්චර කාලෙ හිතන්නේ ඒ විදිහට විතරයි. උන් කියප්ත මතක නැහැ. හරි. IS වක්‍රය කොහොමද දකුණට විතන්නේ? ඒක කියනෝනේ. කමක් නැහැ කියන්නේ. රිවිෂන් ක්ලාස් තියෙන්නේ 3යිද ඒක නම් මම දන්නේ. පුතේ මම නම් කියලා තියෙන්නේ ඒක තාර්ථක නැහැ කියන එක තමයි කියන්නේ. මොකද ප්‍රශ්නයක් අපි සාමාන්‍ය එතෙන්දී රිවිෂන් එකේ ප්‍රශ්නනේ කතා කරන්නේ. දැන් ඔය වගේ ප්‍රශ්න සහ ඔයාලගේ පේපර් වල තියෙන ප්‍රශ්න. එතකොට කොහොමද අපි මේකෙන් ප්‍රශ්න අහන්නේ ඔයාලා ටයිප් කරන්නේ? ඒක අපි කියලා තියෙන දන්නේ නැහැ කොහොම කරයිද කියලා මම රිවිෂන් හැබැයි කරලා නැහැ මෙච්චර කාල වෙනස කෙනෙක් තමයි කරන්නේ. කවුරු කරත් මං පෞද්ගලිකව හිතන දේත් දාට ෆිසිකලි ඉන්න ඕනේ කියන එක. හරි. ඒක නිසා දැන් ඒක වැඩිදී මෙහෙම කරන්න ගියාම ඔයාලා ප්‍රශ්න අහන එක කියවන්න ඕනේ මම. එතකොට ඉතින් අර රිවිෂන් එකේදීත් ඔය පැය හතම ඕම ඒකයි වැඩි. මේක සාර්ථක නෑ කියන එක අපි කියන්නේ. දන්නේ නැහැ ඉතින් COVID-19 උත් එක්ක අපි ඒකට යටත් වෙන්න ඕන හින්දා බලමු කොහොම හරි එන විදිහට. හරි. රයිට්. එහෙනම් IS වක්‍රය කොහොමද දකුණට විතන්නේ? භාණ්ඩ වෙළඳපොළ සමතුලිත
ලක්ෂයන් දක්වන IS වක්‍රය දකුණට විතන් වෙන්නේ සමස්ත ඉල්ලුම මේ මත තියාගත්ත හැටි සමස්ත ඉල්ලුම වැඩිවීමක් සමස්ත ඉල්ලුමේ වැඩිවීමක් සිද්ධ වුණොත් IS වක්‍රය දකුණට විතන් සමස්ත ඉල්ලුමේ වැඩිවීම සමස්ත ඉල්ලුමේ වැඩිවීමක් සිද්ධ වෙන නම් මොනවද වෙන්න ඕනේ ආදායම වැඩි වෙන්න ඕනේ ආදායම වැඩි මේ කියන එක කරුණු වලින් ඔයාලා ටිකක් හිතන්න ඕනේ ආදායම වැඩි වෙච්චාම ආදායමේ ටික කාලයක් ආදායම වැඩි වෙනකොට ආදායමේ ශ්‍රිතයක් තමයි පරිභෝජනය එහෙනම් ආදායම වැඩි වෙනකොට පරිභෝජනය වැඩි වෙනවා එහෙනම් පරිභෝජන භාණ්ඩ සඳහා කරන ඉල්ලුම වැඩි වෙනවා කියලා කියන්නේ සමස්ත ඉල්ලුම කියලා කියන්නේ මොකද්ද? AD කියලා කියන්නේ C ධන I. එහෙනම් පරිභෝජන භාණ්ඩ ඉල්ලුම වැඩි වෙනවා කියලා කියන්නේ IS වක්‍රය දකුණට විතන් වෙනවා. හරිද? ඊට පස්සේ ආයෝජනය නැත්නම් පරිභෝජනය වැඩි වෙනකොට පරිභෝජනය වල අගය LPC වල අගය එකට වඩා අඩු නිසා ටික කාලයක් එහෙම යනකොට මේ ආදායම වැඩි වෙච්ච එකකින් පරිභෝජනයට ගිය ප්‍රමාණය හැර ඉතුරු ප්‍රමාණය ඉතුරු. එහෙනම් ඒ ඉතුරුම් වැඩි වීම නිසා ඒ කරන ඉතුරුම් නැවත ආයෝජනය සඳහා යොදවනවා නම් ආයෝජන භාණ්ඩ වල ඉල්ලුමක් වැඩි වෙනවා. එහෙමත් එහෙනම් I වැඩි වීම නිසා සමස්ත ඉල්ලුමේ වැඩි වීමක් වෙන්නත් පුළුවන්. එහෙනම් ඉතිරි කිරීම වැඩි වෙලා ඒ ඉතිරි කිරීම ආයෝජන කරනවා නම් ආයෝජන වැඩි වීම නිසා සමස්ත ඉල්ලුම වැඩි වෙනවා. ඒ කොහොම වුණත් එහෙනම් සමස්ත ඉල්ලුමේ ඔය මොන කියන කරුණු මත හරි සමස්ත ඉල්ලුමේ වැඩිවීමක් සිදු වුණොත් IS වක්‍රය දකුණට විතන් වෙනවා. එහෙම විතන් වුණොත් ජාතික ආදායම වැඩි වෙනවා පොලි අනුපාතික වැඩි වෙනවා. හරිද? අනිත් පැත්තෙන් සමස්ත ඉල්ලුම අඩු වුණොත් ආදායම අඩු වෙලා ආදායමේ ස්ථිතිය යන පරිභෝජනය අඩු වෙනවා. එහෙම නැත්නම් පරිභෝජනය අඩු වෙනකොට ඒකයි ඉතිරි කිරීම ගත්තාම දීර්ඝකාලීන ඉතිරි කිරීමුත් අඩු වෙනවා. එහෙනම් ආයෝජනයත් අඩු වෙනවා. ඒ අනුව කොහොම හරි සමස්ත ඉල්ලුමේ අඩුවීමක් සිද්ධ වුණොත් IS වක්‍රය වමට විතැන් වෙනවා. එහෙම වුණොත් ජාතික ආදායම අඩු වෙලා පොලි අනුපාතිකයක් අඩු වෙන්න පුළුවන්. හරිද? අනිත් පැත්තෙන් LM වක්‍රය කොහොමද වෙනස් වෙන්නේ? මේව මම ඔයාලා ඩියුටි එක දීලා ඇති. LM වක්‍රයක් දකුණට විතැන් වෙන්නේ LM වක්‍රය දකුණට විතැන් වෙන්නේ මුදල් සැපයුම වැඩි වීම. මුදල් සැපයුම වැඩි වුණොත් LM වක්‍රය දකුණට විතැන් වෙනවා. එහෙනම් මෙතන නේ තිබ්බේ. එහෙනම් දකුණට විතැන් වෙච්චාම මොකද වෙලා තියෙන්නේ? මෙතන තිබිච්ච ජාතික ආදායම මේ වැඩි වෙලා පොලි අනුපාතිකය අඩු වෙලා. අනිත් පැත්තෙන් මුදල් සැපයුම අඩු වුණොත් LM වක්‍රය වමට විතැන් වෙනවා. එතකොට දැන් ජාතික ආදායම තවත් අඩු වෙලා පොලි අනුපාතිකය වැඩි වෙනවා. මේ එක එක සටහන වෙන වෙනම මම ඇඳලා දීලා තියෙනවා. දැන් ඒක පැහැදිලිද? IS වක්‍රය සහ LM වක්‍රය වමට දකුණට විතැන් වෙන්නේ කොහොමද? භාණ්ඩ වෙළඳපොළ සමස්ත ඉල්ලුම වැඩි වුණොත් AD වැඩි වුණොත් AD වල තියෙන C සහ I කියන දෙකෙන් එකක් හෝ දෙකම වැඩි වුණොත් මොකද වෙන්නේ? IS වක්‍රය දකුණට විතැන් වෙනවා. එහෙම නැත්නම් අඩු වුණොත් වමට විතැන් වෙනවා. මුදල් සැපයුම වෙළඳපොළේ වැඩි වුණොත් මුදල් සැපයුම බාහිර සාධක මත තියෙන නේලා මුදල් සැපයුම වැඩි වුණොත් දකුණට විතැන් වෙනවා. අඩු වුණොත් වමට විතැන් වෙනවා. ඒ විතැන් වීම මත පොලි අනුපාතිකය සහ ජාතික ආදායම මට්ටම තීරණය වෙනවා. හරිද? ඒ ටික හරි. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? මට දීපු එකේ මට දීපු ටියුට් එකේ තියෙනව නම හරි නෑ. සමතුලිතය වෙනස් වීම. ඊට පස්සේ තවත් වෙනස් වෙන්න පුළුවන්කම කීපයක් මම ඔකේ දීලා තියෙනවා. ඔයාලට දැන් ඇඳලා බලන්න ඕනේ. මම ඔය දෙකක් විතරයි දීලා තියෙන්නේ. ඔයාලට මතකද දන්නේ අර ඉල්ලුම සැපයුමේ වෙනස් වීම කියලා මම අර 10ක් විතර ඇඳලා ඒ වගේ මම මේකේ දෙකයි දීලා තියෙන්නේ. ඔයාලා ඉතින් මේ දෙක බලාගෙන ඉඳලා බෑ. තව ඇඳලා බලන්න. මොකද මම කියලා අපි කීපයක් අඳින්න ඕකේ තියෙන එකම ඕනේ නැහැ. හරිද? මේ තියෙනවා එක IS එක LM ඔන්න සමතුලිතය තියෙනවා. දැන් අපි බලමු
සමස්ත ඉල්ලුම වැඩි වෙන වේගයට වඩා IS සමස්ත ඉල්ලුම වැඩි වෙන වේගයට වඩා අඩු වේගයකින් මුදල් සැපයීම වැඩි වෙනවා. බලන්නකෝ. දැන් සමස්ත ඉල්ලුම මෙච්චර වෙනවා මුදල් සැපයීම අඩු වුණේ ඊට වඩා වැඩි වුණේ ඊට වඩා අඩු වේගයකින්. දැන් කොහෙද සමතුලිතය? දැන් අලුත් එක මේක මේ එන්න මෙතන තමයි සමතුලිතය. මොකද එතකොට වෙලා තියෙන්නේ? පොලි අනුපාතික වැඩි වෙලා ජාතික ආදායමත් වැඩි වෙනවා. නේද? ඒ වගේ අපි හිතමු සමස්ත ඉල්ලුම වැඩි වෙන වේගයට වඩා වැඩි වේගයකින් මුදල් සැපයීම වැඩි වෙනවා. LM 2 IS 2. දැන් කොහොමද? මෙන්න මෙතන. එහෙනම් ජාතික ආදායම මෙතෙන්ද වඩා වැඩි වෙලා. හැබැයි ඒ වෙලාවේ පොලි අනුපාතිකය ඉක්කට වඩා අඩු වෙලා. දැන් මේ වාගේ සටහන් ටිකක් ඇඳලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන් නේද? සමස්ත ඉල්ලුම මෙහෙම වැඩි වුණොත් මුදල් සැපයීම මෙහෙම වැඩි වුණොත් මොකද වෙන්නේ කියන එක මේක දෙකක් මෙහෙම ඇඳලා දීලා තියෙනවා. ඔයාලට එහෙම කරගන්න පුළුවන් නේද පුතේ? ඒ ටික බලන්න ඕනේ. උපසටහන් 10ක් 20ක් ඇඳලා ඔයාලා බලන්න ඕනේ කොහොමද මේක අඩු වැඩි වීම මත ඔයාලගේ මේ සමතුලිතය වෙනස් වීම දක්වන්න කියන එක. එහෙම පුළුවන්ද? ඉගකම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන පෙන්වා දෙමින් මේ ආවස්තික පිරිවැය සංකල්පය සමග කෙසේ සම්බන්ධ වන්නේද යන විස්තර කරන්න. ඒ වුණාට මට මෙලෝදියක් වෙන්නේ. හරි කමක් නැහැ. හරි. මොකක්ද ඒකට ලියන්නේ? හිගකම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? දැන් ඒකට ලියවෙන්න ඕන කරුණු කියන්න ඔයාලා ගලපලා ලියා ගන්න. හිගකම කියලා කියන්නේ දැන් මේ තව ප්‍රශ්නයක් එක අවුරුද්දක තිබ්බා දුප්පත් රටවල් වලට පමණක් ආවේනික ප්‍රශ්නයකි හිගකම. පොහොසත් රටවල් වලට සියලුම දේවල් ලබාගත හැකි නිසා ඔවුන්ට හිගකම පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක ඇත්තද? ඒක පිළිගන්නවද කියලා. නෑ එහෙම එකක් නෑ. කොච්චර පොහොසත් රටක් වුණත් සාපේක්ෂ සංකල්පයක් හිගකම කියලා කියන්නේ. එයාලට ඒ තමන් සතුව පවත්නා වූ භාණ්ඩ වලින් ස්වයංපෝෂිත වුණාට ඊට වඩා තවත් අවශ්‍ය දේවල් තියෙන්න පුළුවන්. එතකොට එහෙමනම් පවත්නා වූ සීමිත සම්පත් වලට සාපේක්ෂව අසීමිත අවශ්‍යතාවයන්ට සාපේක්ෂව සම්පත් වල පවත්නා සීමිත බව තමයි හිගකම කියලා කියන්නේ. එහෙනම් අසීමිත උවමනාවන්ට සීමිත අවශ්‍යතා කියලා කියන්නේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සම්පත්වල පවත්නා හිගකම. එහෙම නැත්නම් අඩු බව ඌනතාවය සම්පත්වල ඌනතාවය තමයි අපි හිගකම කියන සංකල්පයෙන් පැහැදිලි කරන්නේ. ඒක අර සාපේක්ෂ සංකල්පයක්. ඒක ඊට පස්සේ කියනවා ආවස්තික පිරිවැය සංකල්පයේ සමග කෙසේ සම්බන්ධ වන්නේද යන විස්තර කරන්න. ඒ කොහොමද ආවස්තික පිරිවැය සංකල්පයේ සමග සම්බන්ධ වෙන්නේ? එහෙනම් හිගකම නිසා සම්පත්වල හිගකම නිසා අසීමිත උවමනාවන්ට සාපේක්ෂව තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. ඇයි? දැන් අපි උදාහරණයකට ගත්තොත් අපි අර මුලදී ගත්තා වගේ ඔයාට සපත් දෙකක් ඇඳුමක් පාට පෙට්ටියක් ඔය ආදි වශයෙන් බාන්න ගොඩක් උවමනා වෙයි. ඒ කියන්නේ ඔයාලට උවමනාවන් ගොඩක් තියෙනවා. හැබැයි තියෙන්නේ රුපියල් 100යි. එහෙම නැත්නම් සම්පත් තියෙන්නේ පුවක් ගෙඩි 100යි තියෙන්නේ විකුණලා ගන්න. නිෂ්පාදන සාධකයි. එතකොට මේ ගන්න ඒ සම්පත් වලින් ඔයාලගේ ඔය සියලු උවමනාවන් ටික ඉෂ්ට කරගන්න බෑ. එතකොට එහෙමනම් ඒයින් වැඩිම අවශ්‍යතාවයේ තියෙන වැඩිම උවමනාව තියෙන භාණ්ඩය අරන් අනිකුත් සියලු දේවල් ඒ වෙනුවෙන් කැප කරන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ හිගකම නිසා තමයි අර කැප කිරීම කරන්න සිද්ධ වෙන්නේ. එහෙනම් හිගකීම මත ආවස්තික පිරිවැයක් ඇති වෙනවා. ඒ ආවස්තික පිරිවැය ඇතිවීම නිසා තව දුරටත් ඉස්සරහට යනවා නම් අවසානයේදී තරගකාරීත්වයක් ඇති වෙන එහෙම නැත්නම් තෝරා ගැනීමේ ප්‍රශ්නිකුත් ඇති වෙනවා. තව ඉස්සරහට හිතලා ඔයාලා බලන්න. right
දෙවෙනි ප්‍රශ්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවේදී ඉල්ලුම් නීතිය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න පෙන්වා දෙමින් සූක්ෂම ආර්ථික විද්‍යාවේදී ඉල්ලුම් නීතිය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද යන්න පෙන්වා දෙමින් වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය සමග කෙසේ සම්බන්ධ වන්නේද යන්න විස්තර කරයි. එය වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය සමග කෙසේ සම්බන්ධ වන්නේද යන්න විස්තර කරන්න. සූක්ෂම ආර්ථික විද්‍යාව ඉල්ලුම් නීතිය කියන්නේ මොකද්ද? අම්මේ ඒවා නම් නාලා නැති නේද? මේක මොකද්ද තියෙන්නේ? ඒක මේකේ තියෙන ඒවා මම ලියන්න ඕනේ නැහැ. මම කියන ටික හරි මම බැලුවේ. ඒක ලියන්න කමක් නැහැ. සූක්ෂම ආර්ථික විද්‍යාව ඉල්ලුම් නීතිය. ඉල්ලුම් න්‍යාය ඔයාලා ඉගෙන ගත්තා. මොනවද? ඉල්ලුමට බලපාන්නා වූ සියලු සාධකවල බලපෑම මත ඉල්ලුම දක්වන්නා වූ සංවේදීතාවය. ඒක තමයි ඉල්ලුම. ඒක ඉල්ලුම් න්‍යාය. අපි දැක්කා D සමානයි අර මොනවාද එම භාණ්ඩයේ මිල ඉල්ලුම රඳා පවතිනවා සලකා බලන භාණ්ඩයේ මිල අනිකුත් ආදේශන හෝ අනුපූරක භාණ්ඩවල මිල ආදායමද කාල ගුණය දේශ ගුණය රුචිය ඔය ආදී වශයෙන් එන්න එහෙම සිතියක් හැටියට දක්වන එක අපි ඉල්ලුම් න්‍යාය කියලා කිව්වා. දැන් මේ අහන්නේ මේක මම වෙළඳ පැහැදිලි වෙන්න ඕන නේද කිව්වේ ඒක ලියන්න ඕනේ නැහැ. එහෙනම් ඉල්ලුම් නීතිය කියලා කියන්නේ මොකද්ද? ඉල්ලුමට බලපාන්නා වූ මිල හැර අනිකුත් සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ඉල්ලුම් ප්‍රමාණයත් අතර දක්වන ඍණ සම්බන්ධතාවය තමයි ඉල්ලුම් නීතිය යනුවෙන් හැඳින්වෙන්නේ. තව විදිහකට තව විස්තර කරනවා නම් ඉල්ලුමට බලපාන්නා වූ මිල හැර අනිකුත් සාධක ස්ථාවරව තිබියදී අඩු මිලේදී වැඩි ඉල්ලුම් ප්‍රමාණයකුත් වැඩි මිලේදී අඩු ඉල්ලුම් ප්‍රමාණයකුත් ඉල්ලුම් කිරීමේ නීතිය හෙවත් ඍණ සම්බන්ධතාවය අපි කියනවා ඉල්ලුම් නීතිය කියලා. හරිද? වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය සමග කෙසේ සම්බන්ධ වන්නේ? කොහොමද ඒක වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය සමග සම්බන්ධ වන්නේ? වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය ප්‍රස්ථාරකින් ඔයාලට දැක්විය හැකි වමේ සිට දකුණට ඍණ බෑවුමකින් යුක්ත ඉල්ලුම් වක්‍රයක් දක්වලා ඒ තුල ඔයාලා දක්වන්න ඕනේ මිල තිරස්ක්ෂයේ දක්වා පහළ ගමන් කරයි. ඉල්ලුම් වක්‍රය මත ඇති සෑම ලක්ෂයකින්ම මිල ඉල්ලුම් ප්‍රමාණය අතර ඍණ සම්බන්ධතාවයක් දක්වයි කියලා ඒක රූප සටහනක් ඇඳලා පෙන්වන්න ඕනේ. ඒක පුළුවන්. ඊට පස්සේ ලියන්න සූක්ෂම ආර්ථික විද්‍යාවේදී වෙළඳපොළ සමතුලිතය යනුවෙන් සූක්ෂම ආර්ථික විද්‍යාවේදී වෙළඳපොළ සමතුලිතය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පෙන්වා දෙමින් සූක්ෂම ආර්ථික විද්‍යාවේ වෙළඳපොළ සමතුලිතය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවේ එළවලු සඳහා වෙළඳපොළේ සමතුලිතයට බලපෑ හැකි සාධක උදාහරණ සපයමින් විස්තර කරන්න. ශ්‍රී ලංකාවේ එළවලු වෙළඳපොළ කෙරෙහි බලපෑ හැකි සාධක උදාහරණ දක්වමින් විස්තර කරන්න. පුළුවන් දෙක සූක්ෂම ආර්ථික විද්‍යාව වෙළඳපොළ සමතුලිතය කියන්නේ මොකද්ද? වෙළඳපොළ සමතුලිතය කියලා කියන්නේ භාණ්ඩ සඳහා පවත්නා වූ ඉල්ලුම සහ සැපයුම දෙක සමපාත වන ස්ථානය තමයි සූක්ෂම ආර්ථික විද්‍යාවේ සමතුලිතය කියලා කියන්නේ. ඒ සමතුලිතයේ තියෙන ලක්ෂණ මොකද්ද? ඉල්ලුම් ප්‍රමාණයට සැපයුම් ප්‍රමාණය සමානයි. අධි ඉල්ලුමක් අධි සැපයුමක් නැහැ. අධි ඉල්ලුම් මිලක් අධි සැපයුම් ප්‍රමාණයක් නැහැ. එහෙනම් මේවා නැති සමතුලිතය කියලා කියන්නේ වෙළඳපොළ ඉල්ලුමට සැපයුම සමාන වන තැනේදී වෙළඳපොළේ පවත්නා වූ සමතුලිත මිල හා ප්‍රමාණය දැක්වීම තමයි සමතුලිතය යනුවෙන් අදහස් කරන්නේ. ශ්‍රී ලංකාවේ එළවලු සඳහා වෙළඳපොළේ සමතුලිතයට බලපෑ හැකි සාධක උදාහරණ සපයමින් විස්තර කරන්න. එතකොට එළවලු වෙළඳපොළ ගත්තාම එළවලු වෙළඳපොළේ සමතුලිතය දැන් අපි රූප සටහන ඇඳලා තියෙන ඕන හිතේ ඇඳගන්න. ඒ සමතුලිත ලක්ෂ්‍ය වෙනස් වෙන්න බලපාන්න පුළුවන් මොනවද? එක්ක ඉල්ලුම් වක්‍රය වෙනස් වෙන්න පුළුවන්, එක්ක සැපයුම් වක්‍රය වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් එළවලු වෙළඳපොළේ සමතුලිතය වෙනස් වෙන්න බලපාන සාධක මොනවද?
සමතුලිතය වෙනස් වෙන සාධක දෙකක් බලපානවා. මොකද්ද? එළවලු වෙළඳ පොලේ ඉල්ලුමට බලපාන සාධක බලපානවා. එළවලු වෙළඳ පොලේ සැපයුමට බලපාන සාධක බලපානවා. මම කියන එක තේරෙනවද? ඔයාලා මේ ප්‍රශ්නේ හිතන හැටි තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඔයාලට ලේසි ලියන්න. කාරණා දෙකයි. මේක අපිට ලිය හැකි ඉල්ලුම් පාර්ශවයෙන් කරුණු ලිය හැකි සැපයුම් පාර්ශවයෙන්. එහෙනම් ඉල්ලුම් වක්‍රය වෙනස් වෙන්න බලපාන්නේ මොනවද? උදාහරණ හැටියට කැරට් එහෙම නැත්නම් ගෝවා වෙනුවට මොනවද අර එළවලුනේ එළවලු වෙළඳ පොළ කියන්නේ ඒක පුළුල් නිර්වචනයක්. එහෙනම් එළවලු වලට පවත්නා වූ ආදේශන සංඛ්‍යාව. හරිද? එළවලු එක පාවිච්ච කරන අනුපූරක භාණ්ඩ තියෙනවා නම් ඒවා. ඊට පස්සේ මිනිසුන්ගේ ආදායම. මිනිසුන්ගේ එළවලු සඳහා පාවිච්චි කිරීම සඳහා තියෙන කැමැත්ත. උදාහරණත් එක්කම කියන්න. අනිත් පැත්තෙන් සැපයුම පැත්තෙන් ගත්තොත් සැපයුම අඩු වෙන්න බලපානවා නියක ගම් වතුර වගේ ස්වාභාවික උපද්‍රව. තාක්ෂණය දියුණු තාක්ෂණයක් පාවිච්චි නොකිරීම. එහෙම නැත්නම් දියුණු තාක්ෂණ ක්‍රමයක් පාවිච්චි කිරීම. මොකද ආදායම මේ නියන්නේ කට්ටිය ඒ වගේ මේ සමතුලිතය වෙනස් වෙන සැපයුම් පාර්ශවයෙන් සහ ඉල්ලුම් පාර්ශවයෙන් කියන දෙකෙන්ම ලියන්න. තාමත්ම ලේසි ප්‍රශ්න. හැබැයි මේ වෙලාවට මේක තේරුම් ගන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයාලට ඒක ප්‍රශ්නේ දැන් මම ඔය කියනකොට තේරුණාට ඔයාලට එකපාරට ආවම මොනවද මේ අහන්නේ කියලා හිතේ. ඒක ලියලා තමයි පුරු වෙන්න ඕන. ඊට පස්සේ අවසාන කෑල්ල සාර්වාර්ථික විද්‍යාවේ සමතුලිතය යන අදහස් ගන්න කුමක්ද යන සඳහන් කොට අවම වශයෙන් සාධක දෙකක් භාවිතයෙන් ආර්ථිකීය සමතුලිතය වෙනස්වන්නේ කෙසේද යන්න විස්තර කරන්න. සාර්වාර්ථික විද්‍යාවේ සමතුලිතය මේක නම් ලොකු විස්තරයක් තියෙනවා. මේක නම් ඕනේ හරි මේක මොකක් තිබ්බා මම කියන්න මොකද්ද සාර්ව ආර්ථික විද්‍යාවේ සමතුලිතය කියලා කියන්නේ දැන් ඒක හොඳට දැනගන්න සූක්ෂම ආර්ථික විද්‍යාවේදී සමතුලිතය කියලා කියන්නේ එක එක භාණ්ඩය දැන් x කියන භාණ්ඩය සඳහා පවත්නා වූ ඉල්ලුම සහ සැපයුම සමාන වන තැන තමයි සූක්ෂම ආර්ථික විද්‍යාවේ සමතුලිතය කියලා කියන්නේ හැබැයි සාර්ව ආර්ථික විද්‍යාවේ සමතුලිතය කියලා කියන්නේ සමස්ත ඉල්ලුම සමස්ත සැපයුමට සමාන වන තැන aggregate supply aggregate demand එකට සමාන වන තැන. එතකොට ඒකේ ඉල්ලුම් වක්‍ර දෙක සැපයුම් වක්‍රයත් ඇන්දොත් AS එකක් aggregate supply කියන එක අනික AD. අරකේ D සහ S විතරයි. ඒක භාණ්ඩය සම්බන්ධයෙන්. හැබැයි සමස්ත ඉල්ලුම සහ සමස්ත සැපයුම සමතුලිත වෙන තැන සාර්ව ආර්ථික විද්‍යාවේ සමතුලිතය කියලා අපි කියනවා. මේ සාර්ව ආර්ථික විද්‍යාවේ සමතුලිතය සාධක දෙකක් පාවිතී. සාර්ව ආර්ථික විද්‍යාවේ සමතුලිතය වෙනස් වෙන්නේ කෙසේද යන්න විස්තර කරන්න. සාර්වාර්ථික විද්‍යාවේ සමතුලිතයත් එහෙමම තමයි. සාර්වාර්ථික විද්‍යාවේ වුණා සමතුලිතය සමස්ත ඉල්ලුම වැඩිවීම හෝ සමස්ත ඉල්ලුම අඩුවීම නිසා වෙනස් වෙන්න පුළුවන්. අරකමයි. එහෙම නැත්නම් සමස්ත සැපයුම අඩුවීම නිසා හෝ සමස්ත සැපයුම වැඩිවීම නිසා වෙන්න පුළුවන්. සමස්ත ඉල්ලුම වැඩි වෙන්න නම් ආයෝජනම කරන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. දැන් අද කරපු ඒවම මේ කියන්නේ ඒ අනුව ඔයාලට ඒකෙදි කියන්න ඕන නැත්තේ පරිභෝජන භාණ්ඩ ප්‍රමාණය ආදායම වැඩිවීම නිසා මිනිසුන්ගේ ආදායම වැඩිවීම නිසා පරිභෝජනය කරන ප්‍රමාණය වැඩිවීම නිසා පරිභෝජන භාණ්ඩ වලට කරන ඉල්ලුම වැඩිවීම නිසා සමස්ත ඉල්ලුමේ වැඩිවීමක් නිසා AD වක්‍රය සමස්ත ඉල්ලුම් වක්‍රය දකුණට විතැන්වීම නිසා එහෙනම් ආදායම වැඩිවීම තමයි හේතු වෙන්නේ එක කාරණා. එහෙනම් ඒ නිසා සමස්ත සමතුලිතය වෙනස් වෙන්න පුළුවන්. තේරුණාද? එහෙනම් සමස්ත සැපයුම වෙනස් වෙන්නේ කොහොමද කියන එක අනිත් පැත්තෙන් මොනවා නිසාද වෙළඳ පොලේ සමස්ත භාණ්ඩ සඳහා සැපයුම අඩු වැඩි වෙන්නේ කියන එකට කාරණයක් ලිව්වා නම් මේ වක්‍ර දෙක දෙපැත්තට වෙනස් වෙන්නේ කොහොමද කියන එකට එක එක කාරණේ ලියන්න කියන්නේ මේ ගොඩාක් ලියන්න පුළුවන් එකක්. නමුත් එකයි ඔයාලගෙන් අහන්නේ. ඊටාත්ම ලේසි ප්‍රශ්නයක් ඒ අවුරුද්දේ අහලා තියෙන්නේ. ඊටාම වේගෙන් ඔය කරේ 2015 ඒ වගේ ප්‍රශ්න තියෙන අපිට ISLM වල ගොඩක් කරන්න තියෙනවා. මොකද ඒකේ ගාණක් හදන්න තියෙනවා. අපි ලබන ගාණ හදන්න නම් තව සති දෙකක් අතයි තව පාඩම පටන් ගත්තා විතරනේ. කරුණාකරලා ISLM එකේ කරපු ටික හොඳට බලන්න ඉන්න අනිත් සතියේ. අද මේ මයික් එකත් අපිට ඔක්කොම වැඩ අප්සෙට් කරානේ. ඒකෙන් නිකන් පාඩමත් කුරුවල් වුණා වගේ වුණා. ඒ වුණාට ওই ටික හොඳට බලන්න අර
සමස්ත සැපයුම් සමස්ත ඉල්ලුම වෙනස් වෙන්නේ වෙනස් වීම මත සමතුලිත පොලි අනුපාතිකය සහ ජාතික ආදායම් මට්ටම කොහොමද එහාට මෙහාට වෙන්නේ කියන එක හොඳට ස්ටඩි කරන්න අර ඉල්ලුම් සැපයුම් වක්‍ර ඇඳලා අඩු වැඩි කර විදිහටම දැන්ටම ගොඩක් අයින් හරියටම පහමාට යනවා නේද කට්ටිය හොඳයි very good මම පොඩ්ඩක් අර ප්‍රශ්නේ කතා කරන්න ඕන හින්දා කරේ මේ අපි යන ඔතනින් නවතුමු අපි ලබන සතියේ අර ටික හැබැයි හොඳට බලන්න ඉන්න රාජ්‍ය අංශය සම්බන්ධ වෙන ආර්ථිකයක ISLM වල විග්‍රහය කරන්නේ කොහොමද කියන එක කතා කරලා විවෘත ආර්ථිකයකත් කතා කරලා අපි බලමු ගාන හදන්න තව සති දෙකකින් කොහොම හරි කරන්න ඕන ඔක්තෝබර් මුල සතිය මම හිතන්නේ රිවිෂන් පටන් ගන්න කතාවක් තමයි කිව්වේ තව පාඩම් ගොඩක් තියෙන වෙන පුළුවන් තරම් අපි කරමු මම හිතන්නේ මේ පාඩමින් ඉවර කරන්න වෙයි අනිත් අය ඉතින් ඔයාලට ටිකක් බලා ගන්න වෙයි ගැටලුවක් නැහැ ISL ඉවර කරමු ඔයාලට ඒකක් ගන්න උනත් ලියන්න ඔය දැනුම හොඳටම ඇති හරි right okay